අපි ටිකක් මේ සාකච්ඡා කරමු ආපෝ වර චතුරාර්ය සත්‍ය පිළිබඳව. මොකද මේ ධර්මතා හතර බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මේ චතුරාර්ය සත්‍ය අවබෝධ නොවීම නිසා අවබෝධ කර නොගැනීම නිසා මේ සත්‍යය මීලන්සින් කපා අවුල් කරන රෙදි වියන කෙනාගේ නූල් බෝලයක් වගේ අවුල් කරගෙන ගෙතුණු තන බිස්සක් වගේ පැටළුණු හඹ ගාලක් වගේ අවුල් කරගෙන වරදවාගෙන පටලවාගෙන මේ අපාය සංඛ්‍යාත සතර නොඉක්මනවා කියලා. කුමක් නිසාද? චතුරාර්ය සත්‍ය අවබෝධ නොවීම නිසා. එතකොට චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගන්න ඕනේ අපි. චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගන්න නම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගන්නේ කොහොමද කියලා ඉස්සෙල්ලා දැනගන්න ඕනේ අපි. නේද? එතකොට චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ වෙච්ච දවසට මතු කල යුත්තක් නැහැ. සියල්ල කල යුත්ත කළා කියන තැනට එනවා. එතකොට අපි අවබෝධ කළ යුතුයි මොකද්ද? මේ දුකයි කියලා අවබෝධ කළ යුතුයි. මේ දුක ඇතිවීමයි කියලා ඉස්සෙල්ලා අවබෝධ කරගත යුතුයි. දුක නැතිවීමයි කියලා අවබෝධ කරගත යුතුයි. දුක නැති කරන මාර්ගයයි කියලා අවබෝධ කරගත යුතුයි. මේ අවබෝධයේ තියෙනවා අනුපූර්ව බව. මේ හතර පිළිබඳ යම් අවබෝධයක් තියෙන නිසායි මේ හතර අවබෝධ කරගන්න පිළිපදින්නේ කටයුතු කරන්නේ. ඒ කටයුතු කරන නිසා මේ අවබෝධය සම්පූර්ණ වෙන්නේ. එතකොට ඉස්සෙල්ලා අපිට අවශ්‍යයි දුක්ඛේ ඥානං, දුක්ඛ සමුදය ඥානං, දුක්ඛ නිරෝධේ ඥානං, දුක්ඛ නිරෝධ ගාමිනී පටිපදාය ඥානං කියන හතරම ඕනේ. නේද? මේ හතරම දැනගත්ත කෙනාටයි ඊට පස්සේ ප්‍රතිපදාවේ හැසිරෙන්න පුළුවන්කම හම්බ වෙන්නේ. ප්‍රතිපදාවේ හැසිරෙන එකට දුක්ඛ නිරෝධ ගාමිනී ප්‍රතිපදා ඥානං කියන එක අයිති නැහැ. ඥානෙ නිසයි ප්‍රතිපදාවේ හැසිරෙන්නේ. මේ සිල් සමාදන් වෙන එකට සම්මාදිට්ඨියේ දුක්ඛ නිරෝධ ගාමිනී ප්‍රතිපදාවේ ඥානං කියන එක අයිති නැහැ. දුක්ඛ නිරෝධ ගාමිනී ප්‍රතිපදාවේ ඥානං කියන නුවණ නිසයි මේ ප්‍රතිපදාවේ හැසිරෙන්නේ. ඒක අපි තේරුම් කරගන්න ඕනේ. අර ඊයේ අපි කියපු උපමාවම ටිකක් ආපහු ගන්න මතක් කරගන්න. අපේ කාමරේ ගෙදර ඇතුළ කරුවලයි නම් තියෙන බඩු මුට්ටු පේන්නේ නැත්නම් මොකක් නිසාද? කරුවල නිසා. කරුවල නැති කරන්න නම් ආලෝකය ඇති කරගන්න ඕනේ. ආලෝකය ඇති කරගන්න නම් මේ ස්විච් එක මෙහෙම කරකවන්න ඕනේ කියලා දන්නවා. එතකොට දැන් තියෙන කිසිම දෙයක් නොපෙනෙන බවත් අපි දන්නවනේ. තියෙන කිසිම දෙයක් නොපෙනෙන තේන්නේ නැහැ කියලා දන්නවා. තේන්නේ නැති වෙන්න හේතුකුත් මේකේ තියෙනවා අඳුරු බව. අඳුරු බව නැතිකරන්න ආලෝකයක් අවශ්‍ය බවක් දන්නවා. ආලෝකය ලැබෙන්න නම් මේ ස්විච් එක මේ විදිහට කරකවන්න ඕනේ කියලා දන්නවා. කියන්නේ මේ හතරම තියෙන නිසායි මේක කරකවන්නේ. දැන් කරකවන එක අර හතරට අයිති දැනුමක් නෙමෙයි. නමුත් හතර නිසා මේක වෙන්නේ. දැන් මේ ටික කරනකොට මේ අපි බලාපොරොත්තු වෙච්ච දේ සම්පූර්ණ වෙන බව වෙන්නේ. මේක කරකවනකොට ආලෝකය එනවා. ආලෝකය එනකොට අඳුර දුර වෙනවා. අඳුර දුර වෙනකොට තියෙන දේ පේනවා. දැන් මේ හතර පෙරපසු නැතුව එක තමයි වෙන්නේ. නේද? මේක ටිකක් කරකවනකොට ආලෝකය ටිකක් එනවා කියන එක පස්සේද වෙන්නේ? එකටම. ආලෝකය ටිකක් එනවා කියනකොට ඒ මට්ටමට අඳුර දුර වෙන එක පස්සේද වෙන්නේ? අඳුර ටිකක් දුර වෙනකොට තියෙන දේ පේන්න ගන්නවා කියන එක පස්සේද වෙන්නේ? පෙරපසු නැතුව එකට වෙනවා. ඒකයි චතුරාර්ය සත්‍ය පෙර සමථ විදර්ශනායේ වඩන භික්ෂුව පෙරපසු නැතුව එක චිත්තක්ෂණේ එකට මේ හතරම අවබෝධ කරනවා. දුක පිරසින්ද දකින්නවා, සමුදය දුරු කරනවා, නිරෝධය සාත් කරනවා, මඟ වඩනවා. මේවට ආයි වෙන වෙනම කරුණ හතරම එකට තියෙනවා. එතකොට මේ හතර එකට තියෙන්න නම් එකට කරන්න නම්
අපිට ඉස්සෙල්ලා හොඳ දැනුමක් ඕනේ. දැන් ඉස්සෙල්ලා චතුරාර්ය සත්‍ය දුක්ඛ සත්‍ය අපි දැනගමු. සිටියෙන් කිව්වොත් සංකිට්ඨේන පංච උපාදානස්කන්ධ දුක්ඛ. පංච උපාදානස්කන්ධේ කිව්වහම රූප, වේදනා, සංඥා, සංඛාර, විඥාන. එයින් අපි දැනට නාම ධර්ම ටික අතහරිමුකෝ. අපි මේ ඔක්කොම කැටි කරලා මේකයි පංච උපාදානස්කන්ධය කියලා දැන් ගමුකෝ. අපිට හැමෝටම පේන තැනනේ. මේ මගේ කියලා හිතාගෙන මේ රූපේ පංච උපාදානස්කන්ධය කියලා හිතන්නකෝ. හරිද? බුදුරජාණන් වහන්සේ දේශනා කළා මෙන්න මේ අපි මගේ කියන මේ රූප මිතියට කියනවා පංච උපාදානස්කන්ධය කියලා. නාම ධර්ම අපි හිමින් අවබෝධ කරගමු. මොකද එක ස්කන්ධයක් හෝ අවබෝධ කරන හැටියක්ද තේරුණු ඉතුරු ධර්මතාව ටික ඔක්කොම එහෙම වෙනවා. වෙනසක් නැහැ. ඒ නිසා එතකොට ඔන්න දැන් මේ පංච උපාදානස්කන්ධය අපිට මම වගේ තමයි පේන්නේ. කියන්නකෝ. දැන් මම වගේ පේන මේ පංච උපාදානස්කන්ධයට මේ රූපේ මම වගේ පේන්නේ බුදුරජාණන් වහන්සේ දේශනා කළා මේ කිල් යථා ස්වභාවය තමයි දුක. දුක්ඛ සත්‍ය පෙන්වුවා ජාතිති දුක්ඛ කියන එක මේ රූපේ ජාති කියන්නේ හටගත්ත දෙයක්. හට ගන්න දෙයක්. හේතුන්ගෙන් හටගත්තු දෙයක් බවක් තමයි මේ රූපය තුල තියෙන්නේ. කනබන ආහාරය නිසා මේ රූපය හැදෙනවා. කර්මය නිසා මේ රූපය හැදිලා. ඍතු නිසා මේ රූපය හැදිලා. ඍතු කියන්නේ මොනවද? සීත දැනෙන බව, උෂ්ණ දැනෙන බව මේ පල්කරේ මේ ඍතු එක ඍතු කාල නිසා මේ රූපයේ පැවැත්මට උපකාරයි. මේ වෙලාවෙදි මේ හුළඟ නැතිනම් උෂ්ණය නැතිනම් මේ මට්ටමට අපිට ජීවත් වෙන්න පුළුවන් කමක් නෑ. අධික උෂ්ණයක් තිබුණොත් ජීවත් වෙන්න පුළුවන්. අධික සිසිල් බවක් තිබුණොත් ජීවත් වෙන්න පුළුවන්. දැන් එතකොට ද්විතීය සමභාවකුත් තියෙනවනේ මේ රූපේ පැවැත්මට නේද? ඒකයි. ඊට පස්සේ ආහාරයත් අවශ්‍යයි. කන බොන ආහාරත් ඕනේ. ඍතුවත් බලපාන. කර්මය තියෙන්නත් ඕනේ. නැත්තම් ඇයි මේ රූප මිත්‍ය මෙහෙම එකක් නොවි මේ ඇහැ කන දිව නාසය ශරීරය කියලා මේ විදිහට හැදුනේ මේ කර්ම නිසායි. ඒ නිසා මේ ඇහැට කියන්නේ කර්මජ රූප කියලා. කන දිව නාසය ශරීරය මේ කර්මජ රූප නෙවෙයි. මේ කර්මයේ තියෙන්නත් ඕනේ. ඊට පස්සේ හිත කියන එක තියෙන්නත් ඕනේ නේද? නැතිනම් මේක ඉරියව් පවත්වන්න බෑ. නැගිටින්න හිත ගන්න යන්න එන්න කියලා කියන්න කරන්න මේ කයින් වැඩ කරන්නත් බෑ. ඔන්න දැන් එහෙනම් මේ හේතු රාශියක් නිසානේ මේ රූපය හැදිලා තියෙන්නේ. එහෙනම් මේ රූප මිත්‍ය ස්වභාවය දැන් මේ ඉපදීම ලැබවීම මහලු බව කියනකොට සංකල්පනාව වශයෙන් කොහෙවත් තියෙන දේ සිහි කරගන්න එපා. කෙනා තමන් මම කියන මේ රූපය දිහා පිළිගන්න කරන්න ඕනේ. ඔන්න දැන් එහෙනම් මේ රූපේ ජාතිය ස්වභාව කොට එකක් නේ. ජාතිය කියන්නේ ඉපදීමේ යම් හේතුවකින් හටගත් එකක්. හටගන්න ධර්මතාවයක්. සංකත දෙයක් මේක. සංකතයි කියන්නේ හේතුන්ගෙන් හටගන්න එකක්. කර්ම නිසා, චිත්ත නිසා, ඍතු නිසා, ආහාර නිසා මේ වගේ හේතු රාශියක් නිසා රූපය හටගන්නේ. එහෙනම් රූපය කියන්නේ ජාතිය ස්වභාව කොට ඇති ධර්මය. ජාති ස්වභාව කියන්නේ ජාතිය අනුව ඉදීම අනුව හට ගැනීම අනුව ගිය ධර්මතාවය. ඊට පස්සේ දැන් මේ රූපය ක්‍රමයෙන් දිරන්න පුළුවන්. තාම දිරලා නැති වුණාට දිරන්න පුළුවන් එක. මේකේ කෙස් පැහෙන්න පුළුවන්. අහම රැලි වැටෙන්න පුළුවන්. ඇස් නොපෙනී යන්න පුළුවන්. කන් ඇහෙන්නේ නැති වෙන්න පුළුවන්. අතපය බලන් නැති තත්ත්වයට පත් වෙන්න පුළුවන්. අහම රැලි වැටෙන්න පුළුවන්. මේ වගේ දත් වැටෙන්න පුළුවන්. මේ අතපය බලන් නැති තත්ත්වයට ජරා ජීර්ණ බවට අර අතවත් උස්ස ගන්න පණ නැති වෙන තැන දක්වාම මේ ශරීරය ක්ෂය වෙලා යන්න පුළුවන් ටික. එහෙනම් මේ දිරණ ස්වභාවයෙන් යුක්තයි මේ රූපය. තාම දිරව නැති වෙන්න පුළුවන්. නමුත් මේ ස්වභාවය දෙවෙන්න පුළුවන් එකක්. මම කිව්වේ දැන් කවුරු හරි මිනිස්සෙක් ඉන්නවා නම් අපි කල්ැතුව දකිනවා අර මිනිස්සයා ඒ තරම් හොඳ මිනිස්සෙක් නෙමෙයි. ওই මිනිස්සයා නිසා මට අනාගතයේ මෙහෙම දුක එන්න පුළුවන්. දැන් තාම මේ මිනිස්සයා නිසා මට දුක ආවේ නැහැ. නමුත් මේ මිනිස්සයා නිසා මේ වගේ දුක් විපාක මට දෙන්න පුළුවන්. ওই මිනිස්සයාගේ ආශ්‍රය නැවතුනේ නැත්තම්. ඒ හින්දා මේ මිනිස්සයා නම් අසුරු කරන්න හොඳ කෙනෙක් නෙමෙයි කියලා නුවණින් බලලා අයින් වෙන්න බැයිද අපිට? පුළුවන්.
තාම මේ මනුස්සයා නරක වැරදි දෙයක් අපිට කරලා නැහැ. නමුත් අනාගතයේ ওই මනුස්සයා අතුරු කුළු දුක් විපාක විඳින්න පුළුවන්, ලැබෙන්න පුළුවන්. ওই මනුස්සයා ඒ තරම් හොඳ කෙනෙක් නම් නෙමෙයි කියලා දැකලා සිහි කරලා අපිට අයින් වෙන්න පුළුවන් නේද? ඒ වගේ තාම මේ රූපය දිරලා නැත්තම් මේ රූපය කියන්නේ මෙහෙම දිරීම ස්වභාව ඇත්තයක්. දැන් මේ රූපය ගැන කලකිරෙන්න අවබෝධයකින්. මොකද රූපය කියන්නේ මෙහෙම දෙයක්. ඒ මනුස්සයා කියන්නේ නරක කෙනෙක්. තාම නරක වැඩ කරලා නැහැ කියනකොට නමුත් නරක දේවල් කරන්න පුළුවන් කෙනෙක්. එයා ඇතුළු කෙනෙක් මේ තරම් හොඳ නැහැ කියලා බලනවා වගේ, බලලා අයින් වෙනවා වගේ. අපි කල්ැතුව දැන් මේ රූපය තීරණය කරනවා. එහෙනම් මේ රූපය කියන්නේ ජාතිය ස්වභාව කොට, ජරාව ස්වභාව කොට ඇති දෙයක්. මේ රූපයට ඇස් රෝග හැදෙන්න පුළුවන්, කන් රෝග හැදෙන්න පුළුවන්, පිත් රෝග, සෙන් රෝග, හොරි, කුෂ්ඨ, ගද, පිළිකා, එතකොට වන කලල් ඇති වෙන්න පුළුවන්, අංශභාග ඇති වෙන්න පුළුවන්. යම්තා රෝග පීඩාදී ලෝකයේද ඕනම ලෙඩක් මේක හැදෙන්න පුළුවන්. එහෙනම් මේක රෝගයේ ස්වභාව කොට ඇති එකක්. මේක ඒ තරම් හොඳ පරිසරයක තියෙන එකක් එහෙම නෙමෙයි. මේ රූපේ නිබඳු ස්වභාවයෙන් යුක්ත එකක්. එතකොට මේකට ගල්, කෝටු, යකඩ, ආයුධ, කැට, කැඩලිති වදින්න පුළුවන් එකක්. අප්‍රිය අමනාප ස්පර්ශ ලැබෙන්න පුළුවන් එකක් නෙමෙයි. මේ රූපය නිසා ප්‍රියමනාප ස්පර්ශ නැති දුක ලැබෙන්න පුළුවන් එකක්. මේ රූපය කියන්නේ ප්‍රිය, ඒ කියන්නේ දුක්, දුම්නස් උපදවන ධර්මතාවයක් නේද කියලා දකින්න පුළුවන්. ඒකාන්තයෙන් මේ රූපේ පරිහරණයම දුකක් නේද? කවන්න ඕනේ, කොවන්න ඕනේ, නාවන්න ඕනේ, අඳවන්න ඕනේ, කලන්දවන්න ඕනේ. හරියට ලෙඩෙකුට, දැඩි මිනිසෙකුට කරන උපකාර සත්කාර කරන්න වෙලා මේකට. මේවත් මේ බොහොම මේ සැපද අපිට නෑ. ඒ දුක මෙහෙම කරන්නත් වෙලා. ඊට පස්සේ එක තැනක ඉඳගෙන ඉන්න බෑ. ඒකත් දුක. මේ ස්කන්ධේ පරිහරණයම දුක. හිතගෙනම ඉන්න බෑ දුක. ඇවිදින්න බෑ දුක. එතකොට නිදාගෙන ඉන්න බෑ දුක. එහෙනම් බුදුරජාණන් වහන්සේ දේශනා කළ මෙන්න මේ වගේ ආදීනව ගොඩාක් තියෙනවා. මෙන්න මේ වගේ රූපයට කියනවා දුක කියලා. මේ රූපයට ඔන්න දැන් මේ පෙන්වුව මොකද්ද? දුක. පංච උපාදාන ස්කන්ධය මම දැනට ඒටි කළා ගත්තේ නාම ධර්ම පෙන්වන්නේ නැතුව රූපේ විතරක්. රූපේ මුල් කරගෙන අපි කියමු දැන් පංච උපාදාන ස්කන්ධය කියලා. එතකොට මේ පංච උපාදාන ස්කන්ධය ඔන්න දුකයි කියලා පෙන්වනවා. නැත්නම් මේ රූපේ දුකයි කියලා පෙන්වනවා. ඔන්න දුක්ඛ සත්‍යය පෙන්වනවා දැන් බුදුරජාණන් වහන්සේ. හරිද? මේක අසුබ දෙයක්, අනිත්‍ය දෙයක්, දුක් දෙයක්, තමාගේ නොවන දෙයක්, අතුරෙක් වගේ දෙයක්, වදකෙක් වගේ දෙයක්, කිසිකක් සරණක් නොලැබෙන දෙයක්, අසරණ කරන දෙයක්, අනාථ කරන දෙයක්, බිඳෙන දෙයක්, පළුදු වෙන දෙයක්, ඉපදීම ස්වභාව කොට ජාති ධම්මෝ, ජරා ධම්මෝ, ව්‍යාධි ධම්මෝ. ඉපදීම ස්වභාව, ජරාවට මහලු බව ස්වභාව කොට ඇති, මරණය ස්වභාව කොට ඇති, අප්‍රියං හා එක්වීම ස්වභාව කොට ඇති ධර්මතා ටික කියලා පෙන්වනවා. ඔන්න දුක. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ පෙන්වන දෙවනි සත්‍යය ඔකට පෙන්වන දැන් ওই ටිකට ඔක්කොම පෙන්වන මොකද? දුක්ඛ සත්‍යය. දුක. දැන් මේ තාම අපි දුක දන්නේ දැන් මේ කය මම කියලා ඉන්න ලෝකෙට තමයි බුදුරජාණන් වහන්සේ මේක පෙන්වන්නේ. කය මම කියලා මේවා මගේ කියලා ඉන්න ලෝකෙට තමයි මේ පෙන්වන්නේ. ඕගොල්ලෝ කය මම මගේ කියලා හිතියට මේ රූපේ මේ පංච උපාදාන ස්කන්ධයේ ස්වභාවය මෙන්න මේක කියලා දුක පෙන්වනවා. ඊට පස්සේ දෙවෙනි සත්‍යය පෙන්වුවා ඔය දුක දුක හැටියට නොදැක්කොත් හොඳට මතක තබන්න නොදැක්කොත් දුක දුක හැටියට නොදකින්නකොට ඉබේම මෙතන තියෙන සැපයි කියන අදහස. හොඳයි කියන අදහස. හොඳයි කියන අදහස සැපයි කියන අදහස එනකොට තණ්හාව වෙනවා. තණ්හාව ආවහම මේක උපාදාන වෙනවා. මේක මම කියලා දැඩිව ගන්න තත්ත්වයටපත් වෙනවා. තණ්හාව වෙනවා. ඒ තණ්හාව ආවහම මම කියන ඒ තණ්හාව වැඩෙනවා මගේ කියලා මුල් දුවනවා. හරිද? ඉස්සෙල්ලාම මගේ තණ්හාව ඉස්සෙල්ලා තියෙන කයට කැමැත්ත. අපි අර එකපාරට මොකක් හරිනොත් ගැස්සෙන්නේ නිකන්. ඔන්න ඔය මට්ටම තමයි ජීවිත ආසාව තණ්හාව. ඔය මට්ටමේ තිබුණු තණ්හාව තමයි මගේ වෙලා මෙහාට ගිහිල්ලා තියෙන්නේ. හරිද? මේ තණ්හාව නිසා තමයි මගේ දුව, මගේ පුතා, මගේ ගෙදර, මගේ ගම, මගේ රට, මගේ ලෝකේ කියලා මගේ
විශ්වය කියලා කියන්න පුළුවන් නම් දන්නවනම් ඒකක් කියනවා. හරිද? ඔය තරම් දුරට ගිහිල්ලා ඉදි කච්චේ ඉඳලා මහ විශාල පර්වත දක්වා උරුම කරගන්න ගහගෙන තැනට ගිහිල්ලා තියෙන ඔන්න ඔය තණ්හාව. දැන් බුදුරජාණන් වහන්සේ දේශනා කළා මේක තමයි දුක්ඛ සමුදය කියලා කියන්නේ. මේ දුක හැටියට නොදකිනකොට ඉදීම ඇති වෙනවා සැප කියන එක. සැප කියන එක ඇති වුණොත් තණ්හාව කියන එක වෙනවමයි. වේදනා පත්‍ය තණ්හා. තණ්හාව කියන එක වෙනවමයි. තණ්හාව වුණොත් උපාදාන වෙනවමයි. මම මගේ කියලා දැඩි බවට පත් වෙනවමයි. උපාදාන වුණොත් මොකද වෙන්නේ? නැවත ඉපදීමකට නැවත මේ විඥානේ ඒ කැමැති රූපයකට දැස ගන්නවාමයි. ආපහු දුක් වූ ස්කන්ධ ටික ඇති වෙනවා කියලා කියනවා. හරිද? ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ කියනවා මේ දුක කියලා දැක්කොත් දුක කියලා දැක්කොත් දකින්නකොට තණ්හාව ඉබේම නැති වෙනවා. තණ්හාව නැති වුණොත් නැවත මව කුසකට රූපයකට දැසගන්නේ නැහැ කියලා කියනවා. දුක පෙන්නලා දුක ඇතිවීමක් පෙන්නලා දුක නැතිවීමක් පෙන්නලා ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ මාර්ගයක් පෙන්වුවා. මොකද දැන් මේ රූපයේ දුක බව පෙන්වුවා. පෙන්වුවේ කාටද? රූපේ මම මගේ කියලා ඉන්න කෙනාටයි පෙන්වන්නේ. ඕලා මේ රූපේ මම මගේ කියලා දැක්කට මේ රූපේ ස්වභාවය දුක. රූපේ ස්වභාවය දුක. දුක නොදකින්න කම නිසායි තණ්හාව තියෙන්නේ. තණ්හාව නිසායි නැවත මේ වගේ දේවල් හොයන්නේ. ඒ නිසායි මේ දුක නැවත උරුම වෙන්නේ. දුක හැටියට දැක්කොත් තණ්හාව නැති වෙනවා. තණ්හාව නැති වුණොත් නැවත මේ වගේ දුක ලැබෙන්නේ නැහැ කියලා පෙන්නලා දැන් මෙතන ඉඳන් මෙතන ගන්න පාරක් පෙන්වන්න වෙනවා. ඒ කියන්නේ දුක මම කියලා ඉන්න කෙනාට මේක දුක කියලා එක පෙන්න තැන දක්වා යන්න ක්‍රමයක් තියෙන්නට නේද? ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ ඒකට ක්‍රමයක් පෙන්නනවා. දුක කියන එක මම කියන එක ගෙවිලා දුක කියන එක පේනවා. නිතරම අනිත්‍ය හැටියට පංච උපාදානස්කන්ධය අනිත්‍ය හැටියට දුක් හැටියට රෝග හැටියට හිතමින් ඉන්න එහෙම හිතන්න උපකාර පිණිස හිත එක්තෙන් කරගන්න හිත එක්තෙන් කරන එකට උපකාර පිණිස සීලයක් සමාදන් වෙන්න. කය වචන සංවර කරගන්න. කය වචන සංවර කරගෙන හිත එක්තෙන් කරගෙන මෙහෙම නිතරම හිතන්න කියලා ප්‍රතිපදාවක් වෙනවා. දැන් මේ ප්‍රතිපදාව ගැන අපිට නුවණක් තියෙන්න ඕනේ. එහෙම තියාගෙනයි අපි මේක කරන්න ඕනේ. මොකද මම මේ කොමාවක් ගන්නවා hina වෙන්න ගන්න එපා ඒකයි. අපි නිකමට කියමු දැන් පාරේ එනකොට අපිට බල්ලෙක් වමනේ දාපුව හෝ බල්ලෙක් ජරා කරපු අසුචි ටිකක් දැක්ක කියන්නකො. දැන් මේකේ අසුචි බව අපිට හිතන්න ඕනේ. ඕනේ තේරෙනවනේ. මේ අසුචි බව පෙනෙන නිසා අපි මේකට කැමති වෙනවා. තණ්හා කරනවා. නිකන් මේක ටිකක් අරගෙන සාක්ෂි දාගන්න කියලා ටිකක් හිතන්න බලන්න උඩින්. හිතුවත් ඇතුලෙන් හිත ආපස්සට එන ගතියක් තියෙනවා නේද? ඇයි? හිත මේකට ඇලෙන්නෙම නෑ නේද? හිත ඇලෙන්නෙම නෑනේ. හිත ආපස්සටම යන්නේ. ඕකට තමයි කියන්නේ විරාගය නොඇලෙනවා කියලා. හරිද? දැන් ඔහොම අපි හිතියට දැන් අපි ඔහොම අසුචිය දැකලා අසුචිය බොහොම පිළිකුල් කරන බල්ලෙකුට දැන් මේ ටික කියනවා. කියන්නේ දැන් බල්ලෙක් ඉන්නවා ඌට බොහොම කියයිනේ. ඔයාට ඕක ප්‍රිය වුණාට ඕකේ යථාර්ථය අසුචි. දැන් මේ බල්ලට අපි කියනවා කියලා හිතමු මෙහෙම. ඕක බොහොම ප්‍රියමනාප වුණාට ඕකේ යථාර්ථය තමයි මහ දුගඳ බව, පිළිකුල් බව, අසාර බව, අසුචි බව. හරිද? ඔයා ඕකේ අසුචිය නොදන්න කම නිසා ඔයාට ඕකට කැමැත්ත ඇතිලා තියෙන තණ්හාව ඇතිලා තියෙනවා. ඒ නිසායි ඔයා දැන් ඕක නැතිනම් ඔය වගේ වෙන අසුචි ගොඩක් හොයාගන්න යන්න කැමති. දැන් මේක ඉවරව තව එකකට යන්න කැමති නැද්ද? කැමති. එතකොට ඒක ඉවරව තව එකකට යන්න කැමති. ඔයා මේක අතහැරනකොටම තව අසුචි ගොඩක් ප්‍රාර්ථනා කරන්නේ ඒක හොඳයි කියලා දකින්න හින්දා. මේක අසුචි ජරාව තියෙන්නේ මේක දුක් ස්වභාවයක්.
නමුත් ඒක ඔයාට තේින්නේ නැහැ. දැන් මේ බල්ලට අපි කියන්නේ අපිට මේක අසුචි බව පේන නිසා. මේක ජරාව. මේකට ජරාව කියන එක ඔයාට නොපෙනෙන නිසායි ඔයා උකට කැමති. බොහොම ආසයි තණ්හා කරන්නේ. එතකොට මේ තණ්හා කරන කැමැත්ත නිසායි තව අසුචි ගොඩක් හොයන්නේ. ඔයාගෙන යන්නේ. අපි කියමුකෝ හුද්දේට බඩගින්න ඇති වෙන වෙලාවට දැන් මේ අසුචි ටික නැති වුණොත් මෙයා ටග්ගල වෙන එකක් තිබුණොත් ඒකකට කලින් නැද්ද? එතන එකක් නැතිනොත් තව සිහි කරන්න තේන මානක එකක් තිබුණොත් සිහි කරන්න පුළුවන් ප්‍රමාණයක එකක් තිබුණොත් හරියන්නේ නැහැ. යනවා. ඇයි බඩගින්න නිසා බඩගින්න තිබුණාට යනවද දැන්? අපි එහෙම බඩගින්න තිබුණාට යනවද? නැහැ. බඩගින්න තිබුණාට මේ යනවා නෙමෙයි. තණ්හාවෙන්ද යන්නේ නේ. එහෙම නේද? නැත්තම් බඩගින්න තිබුණාට යනවනම් අපිත් යන්න ඕනේ. එහෙම හොයනවද නෑනේ? නෑ. එතකොට මේක අසුචිය ඔයාම දැකීම නිසා මෙයාට ඔයාට ඔක සුචි යහපත් වෙලා තියෙනවා. ඔයා කැමති තණ්හා කරන්නේ. ඒ නිසායි ඕක අතහැරනකොට තව එකකට යන්නේ. එහෙම ගියාම ඔයාට ආපහු ලැබෙන්නේ අසුචි ටික. ආයෙත් අසුචි බව නොදන්න නිසා ඔයා ඒකට තණ්හා කරන ඒ නිසා ඒ වගේ තව එකක් හොයන්නේ. මෙහෙමයි හැම වෙලාවෙම අසුචි ඔයාට උරුම වෙන්නේ. කියලා කිව්වනම් ඔයාට යම් වෙලාවක මේ අසුචි දේ දැනට කැමැත්තෙන් අල්ලගෙන මේ දේ අසුචි කියලා ඔයා දැක්කොත් අසුචි කියලා තේරුණොත් ඔයා චුට්ටක්වත් ඕකට කැමති වෙන්නේ නැහැ. ඔය වගේ තව එකකටවත් කැමති වෙන්නේ නැහැ. එහෙම වුණොත් තව එකකටත් ඔයා යන්නේ නැහැ. තව මේ වගේ අසුචි ටිකක් හොයන්න යන්නෙත් නැහැ. මේ කියන එකේ මෙහෙලිලා ඉන්නවා. කියන එක ඉවර වෙච්ච දවසේ තව එකකට නොලබුණොත් ඔයාට මේ අසුචි ලැබීම ඉවරයි. කියලා කිව්වා කියන්නකො. දැන් ඔන්න පෙන්නවා අසුචි ටිකක් පෙන්නවා නැවත අසුචි හැදෙන හැටිත් මෙයාට පෙන්නවා අසුචි නැවත නොලැබෙන තැනත් පෙන්නවා. තේරෙනවද කියන්නේ? පෙන්නුවට දැන් බල්ලට තාම තියෙන්නේ යහපත් කියන මේ ටික කිව්වා කියලා උහුට දැන් මේ කීපයකට ගෙවුනේ නෑ මේ අසුචි ටික නරකයි කියලා. නේද? දැන් මෙයාගේ අදහස මම එහෙම කිව්වට එයාගේ මනස තාම තියෙන්නේ මේක හොඳයි කියන දන්නේ. දැන් මෙයාට දෙන්න ඕනේ ක්‍රමයක් මට තේන අසුචිය මෙයාට අසුචි ජරාව නොවන බවකයි ඉන්නේ. මෙයාට මේ ජරාව කියලා මේක අවබෝධ වෙන තැනට මං ගෙනියන්න ඕනේ. ක්‍රමයක්. අපි කියමුකෝ එයාට කියනවා හැමතැනම බුරබුරා පයින් නැතුව එක තැනකට වෙලා කය වචන දෙක සංවර කරගන්න. ඊට පස්සේ නොයෙක් දේවල් හිතෙන් හොයන්නේ නැතුව හිත එක්තෙන් කරගන්න. එක්තෙන් කරගෙන නිතරම මේක අසුචියක් නේද දුකදයි නේද පිළිකුල් නේද කියලා හිතන්න. මෙන්න මෙහෙම හිතනකොට ඔයාට මේක අසුචි බව දැනෙන දවසක් එනවා. එහෙම වුණොත් ඔයා මේක කලකිරෙනවා. කලකිරුණොත් මේකෙත් නොයැලෙනවා මතු එකක් ලබන්නෙත් නෑ. ඔයාට මේ අසුචි ලැබීමේ අවසානය මේකයි. කියලා අසුචි බවත් අසුචි නැවත ඇති වෙන බවත් නැති වෙන බවත් නැති කරන මගක් කිව්වා කියන්නකො. දැන් ඔන්න හතරම දන්නවා මෙයා. දැන් ඊට පස්සේ මෙයා එහාට මෙහාට පැන බුර දුවන්නේ නැතුව ඉන්නවා. ඉන්නේ මේ මෙහෙම කරන්න ඕනේ කියන නුවණ නිසායි. නොඑක් දේ හිතන්නේ නැතුව හිත එක තැනක තියාගන්නවා මේ බලු කැටියට. ඒ මොකද එහෙම කරන්නත් ඕනේ දැන් මේක වෙනස් කරගන්න කියලා දන්න නිසා. ඊට පස්සේ මෙයා හිතේම අනිත්‍ය හැටි ජරාවක් අසුබයක් කියලා මේක හිතනවා. කියන්නකො දැන් අර ස්විච් එක කරකවනවා වගේ දැන් අර දැනුම් හතරම තියෙනවා ඒකට යට. දැන් මේ හිතන එක මාර්ගය නෙමෙයි මාර්ගය නිසයි හිතන්නේ. තේරෙනවද? දැන් අර ඉස්සෙල්ලා සත්පුරුෂ අතුරෙන් අහගත්ත හතර. දැන් ඔන්න එහාට මෙහාට පයින් නැතුව ඉන්න එක යගේ සීලය. නොයෙක් දේ හිතන්නේ නැතුව ඉන්න එක සමාධි ගතිය. අනිත්‍ය වශයෙන් දුක් වශයෙන් අනාත්ම වශයෙන් මේක හිතන්න හදන බව මෙයාගේ ප්‍රඥාව. දැන් මේ සීල සමාධි ප්‍රඥා කියන මේ ධර්මතා ටික මෙයා තුළ වෙනකොට චූටක් අසුචි බව තේරෙනවා. අසුචි බව තේරෙනකොට යහපත් කියන අදහස ටිකක් ගෙවෙනවා. මෙයාට. දැන් එකට වෙන්නේ අසුචි බව ටිකක් ප්‍රකට වෙනවා. ප්‍රකට වෙනකොට මොකද වෙන්නේ? තණ්හාව මේකට හිත සැසඳෙන්න කැමති වෙන ගතිය ටිකක් වෙනවා. වෙනකොට මේකේ නොයැලෙන බව ඉබේම ටිකක් වෙනවා. හරිද? නොයැලෙන බව ඒ කියන්නේ මේකේ මිදෙන බව ටිකක් සිද්ධ වෙනවා. මේ ආපහු තව ටිකක් මෙහෙම බලනකොට
අර ටික කරනකොට මේ විදිහට මේක අසුචි කියන එක ප්‍රකට වෙන හොඳටම ප්‍රකට වෙන දවසක් වෙනවා. ඊට පස්සේ අපිට පෙනෙන මට්ටමට මෙයාට පෙනුවා කියන දැනට ආවොත් අපි වගේම ඒකේ යත් නොයලෙනවා. අපි වගේම ඒක නිදිලා යන්නේ. පෙනුනත් ඒක නම් ලැබිලා නැහැ. ආලවන්නත් බැහැ. මේ තව එකක් ප්‍රාර්ථනා කරනවා තියෙන එක තිතර දෙයක් වෙලා ඉන්නේ. නිදෙන්න කොවිලෙද කියන්නේ. කියන තැනට මෙයක් ආවොත් කොහොමද? මෙන්න මේක තමයි වැඩසටහන. හරිද? දැන් බල්ලට අසීසි පිට වගේ තමයි මේ කය කබ ගලනවා, හුතු ගලනවා, කුණු කෙල වැగిරෙනවා, මල මුත්‍රා පිරීලා. බල්ලට ඒක අසුචි වුණාට අපිට අසුචි වුණාට බල්ලට අසුචි නෑ වගේ. අපිට මේක අසුචි නෑ වගේ වුණාට දෙවියන්ට මේක තේින්නේ හරියට අර වගේ. බල්ලට අසුචි පිට ප්‍රියයි වගේ අපිට දැන් මේක ප්‍රියයි. අපිට අසුචි පිට පිළිකුල් වගේ දෙවියන්ට ප්‍රශ්නයට මේකේ වගේ පිළිකුල්. හරිද? බුදුරජාණන් වහන්සේලාට සත්පුරුෂයන්ට ඉබඳුයි මේක. දැන් ඉබඳු සත්පුරුෂයන්ව පෙන්නනවා මේ කය අනිත්‍ය දෙයක්, දුක් දෙයක්, අනාත්ම දෙයක්, පිළිකුල් දෙයක්, අසුබ දෙයක් කියලා පෙන්නනවා. දුක්ඛ සත්‍ය කියලා පෙන්නේ දැන් මේ පෙන්නන්නේ කාටද? ධර්මයක පෙන්නේ අසුචි ටික සුබයි කියලා ඉන්න කතාවකයි පෙන්නන්නේ. තේරෙනවද මේ කියන්නේ උපමාව? එතකොට දැන් ඔන්න අපිට පෙන්නනවා මේ ටික අනිත්‍යයි, දුකයි, අසුබයි, අසාරයි, දුගඳයි, පිළිකුලයි, අසුබයි කියලා පෙන්නනවා. ඔය අනිත්‍ය, දුක්ඛ, අසුබ, අසාර බව ඕගොල්ලෝ නොදකින නිසායි මේකට කැමති වෙන්නේ. මේක අතහැරනකොට මේ වගේ තව එකකටත් කැමති වෙන්නේ ඒ නිසායි. කියලා මේ දුක් වූ දේ, අනිත්‍ය වූ දේ, අසුභ වූ දේ, ජරා මරණ වූ දේ නැවත මෙතන ලබන්නත් නැවත ලබා ගන්නත් හේතු ටික පෙන්නනවා. එන්නලා ඕගොල්ලෝ අනිත්‍ය දේ, දුක් දේ, අසුභ දේ, අසාර දේ හැටියට මේ රූපය දැක්කොත් අර අසුචි පිට වගේ දැක්කොත් මේ කය අපිට දැන් මේ බලන එක ගැන නෙමෙයි මම කියන්නේ දැක්කොත් මේකී අපි හිත අපේ සැසඳෙන්නේ නැහැ. සංනාවෙ හිතින්නේ නැහැ. එහෙම වුණොත් මතුවේකක් තමයි මේක තුල තියෙන්නේ අමාරුයි. එහෙම වුණොත් මතුවේ රූපයකට යන්න මේ තමයි දුක් වූ ස්කන්ධයන්ගේ ලැබීමේ අවසානය කියලා ඒ හින්දා හැම වෙලාවෙම මේ රූපය අසුචි හැටියට, දුකද හැටියට, පිළිකුල් හැටියට, අනිත්‍ය හැටියට, දුක් හැටියට, රෝග හැටියට, පීඩා හැටියට හිතන්න. දැන් මේ හිතන්න කියන එක මේ මාර්ගය පෙන්වන්නේ. එහෙම හිතන්න. හිතනකොට ඒක පේන්නේ ඒකට උපකාර පිණිස හිත සමාධි කරගන්න. එකල කරගන්න. කමතහනකින්. ඒකට උපකාර පිණිස සීලයක පිළිපදන්න. මෙන්න මේ සීලයක පිළිපද හිත එකල කරගන්නේ නිතරම මේ පංච උපාදානස්කන්ධය අනිත්‍ය හැටියට, දුක් හැටියට, අනාත්ම හැටියට බල හිටියොත් ඔයාට පුළුවන් මෙන්න මේ පංච උපාදානස්කන්ධය අනිත්‍ය දෙයක්, දුක් දෙයක්, අනාත්ම දෙයක් කියන එක දකින්න තැනට එන්න. ඇත්ත ඇති දකින්න පුළුවන්. දැක්කහම කලකිරෙනවා. අසුචි කියලා දැක්කහම කලකිරෙන්නේ නැද්ද මේක? කලකිරුවොත් නොයලෙනවා. නොයලෙනවයි කියන එකෙන් මතක තබා ගන්න උඩින් යන වචනේ නෙමෙයි. අසුචි පිටකට හිත යොමු කරලා බලන්න හිත සැතෙන්නේ නැති උඩින් වචන කිව්වොත් හිත ඇතුළට ආපස්සට මෙන ගතිය තියෙනවනේ. මේක තමයි මෙයලීම කියන්නේ. නමුත් අපිට අපේ දරුවෙක් ගෙදර දිහා සිහි කරලා බලන්න. හිත ඇතුලේ සැතෙන බව නැද්ද මේවට කැමති බව නැද්ද? මේක තමයි රාගය කියන්නේ ඇලෙන බව. උතනයි නැකින් උඩ වචන ටික නෙමෙයි. හරිද? ඔන්න උතෙන්තම එතකොට ආපස්සට තමයි යන්නේ. තේරෙනවද? ඇත්ත ඇහිටි මේ කය අනිත්‍ය දෙයක්, දුක් දෙයක්, අසුභ දෙයක් කියලා දැක්කොත් මම කියන්නේ දකින්නයි කියනකොට දැන් මෙහෙම ඉදිරියෙන් S2 වහගෙන ඉන්නකොට S2 අරනකොට මේ දේ පේනවයි කියන එකට ප්‍රාර්ථනාවක් ඕනේද නැහැ. පාරේ තියෙන යනකොට තියෙන අසුචි පිට අසුචි බව දකින්න අපි හිතියෙත් නැහැ නේ. අසුචි කියලා මෙනෙහි කළාද අසුචි බව දැක්කේ? නැහැ. ඒ වගේ දකින්නවා කියන එක එහෙමයි ඈ. අසුචි කියලා මෙනෙහි කරන්නේ නැතුව, අනිත්‍ය කියලා මෙනෙහි කරන්නේ නැතුව, දුක කියලා මෙනෙහි කරන්නේ නැතුව මේ කය අනිත්‍ය දෙයක්, දුක් දෙයක්, අසුභ දෙයක්, අසාර දෙයක්, අසුචි දෙයක් කියලා දකින්නයි කියන්නේ එහෙම.
දැකීම කියන්නේ ඒ තැනට එන්න ඕනේ. ඒ තැනටපත් වෙච්ච දවසටයි මේ තණ්හාව නැති වෙන්නේ. හරිද? උන්න දැන් දැක්ක කියන්නකෝ අර අසුචි මට්ටමටම ආවා මේ රූපේ. දැන් වටේට අසුචි පිටවල 4-5ක් තිබුණා. දැන් අපි මේ එකකට මේ කොයි එකකටද අපි කැමති වෙන්නේ? එකකටවත් කැමති නැහැ. හොඳටම බඩගින්නක් ඇති වුණා කියන්නකෝ දැන්. දැන් අපි මොකේද යන්නේ? එකකටවත් යනවා. දිවි කෙලවර කොට මැරෙන්න තරම් වේදනාව කියන්නේ. දැන් මොකේද යන්නේ? ඔය අතරදී හොඳ ලස්සනට බෙදුණු බත් ගන්නකුත් තියෙනවා. දැන් මොකද වෙන්නේ? බත් ගන්නට පයින්ව නේද? නමුත් එහෙම එකක් නැති වුණොත් අසුචිම ටිකක් තිබුණොත් ඔතේට මේ ලෝකෙ සිහි කරන හැම රූපයක්ම අනිත්‍ය දුක අනාත්මයි කියලා හැම අරමුණක්ම දැක්කොත් මරණාසන්න මොහොතේ හැදි වේවා හිත දැකගනින්ද මේක දැක්කොත් කණේද නැහැ මේක අල්ලගනින් මරණීය වේදනාව වුණත් ඉවසන්න සුදුසු එච්චරට පිළිකුල් අරගෙන කවුරුත් බඩගිනි නෑ හැදිලා නැරෙන්නම හැදුවොත් ඔහොම ගැටිපො කනවද නෑ නේද මොකද එච්චරට පිළිකුල් නේද පිළිකුල් ඇත්තටම මේ යථාර්ථය කියන්නේ නමුත් ඒක දන්නතු වෙන්නේ රාතන් වහන්සේලා කියන්නේ බොරු එච්චරටම ප්‍රකටයි මේක හරිද එතකොට මරණාසන්න මොහොත වෙනකොට ඒක ජීවත්ව ඉද්දිම මේ හැම රූපයක්ම දැක්කනම් වේදනා සංඥා සංකාර විඥාන කියන මේ අසුචි පිටවල් පහක් හැටියට දැක්කම නිකන් කියන්නකෝ ඒකයි ඇත්ත ඇති හැටි දකින්නකොට කලකිරෙනවා ඒක නෑ ඇත්තටම මේක අසුචි දෙයක් අසුබ දෙයක් කියන කලකිරීම කියන්නේ නොසලකාම හරිනවා දැන් පාර කියන අසුචි පිටේ අපි දන්නේ අපි කලකිරලා වෙන්නේ කලකිරනවා කියනකොට මේ කම්බලේ අත තියාගෙන ඉන්න බව නෙමෙයි ඒ කියන්නේ මේ කිසිම අපේක්ෂාවක් නැහැ. ඒ කියන්නේ කිසිම කැමැත්තක් නැහැ. වුමනාවක් නැහැ. ඒක නිස්සාර බවමයි තේරෙන්නේ. හරයක් නැති බවමයි. පිළිකුල් බවමයි. පළක් නැති බවමයි තියෙන්නේ. ඒ කලකිරීම නිසායි අපි නොඇලිලා තියෙන්නේ. ඒක ඇලෙන්නේ නැහැ. කයෙන් ගැන කවර කතාවද හිතෙන්වත් කැමති නැහැ මේ වගේ දෙයක් ළඟට ගන්න. හිතෙන්වත් අපි ළඟට අරගෙන හිතෙන් කයෙන් නැතත් හිතෙන් හෝ අරගෙන මූණේ ගාගෙන වගේ එහෙම ඉන්න කැමති. කියනකොට නේද? එහෙම නේද? නමුත් දැන් අපි ওই අසුචි වැඩි ඔහොම කරනවානේ. කයෙන් දරුවොත් හිතෙන් හරි සමහරට දරුවෙක් හරි කියලා හිතෙන් හරි තුරු කරගන්නවා. ඒ කියන්නේ මේ ඒකේ තියෙන හර්ථය එහෙමමයි. එතකොට හිතෙන් මතකට ගන්න නැහැ. වස්තුකාමයේ කියන්නේ අසුචි ගොඩම අතට අර ගන්නවා වගේ. ක්ලේශකාමයේ කියන්නේ අසුචි ටික ගන්න බැලෙන් හිතෙන් හරි අරගෙන ගා ගන්නවා වගේ. හරිද? දැන් වස්තුකාම ක්ලේශකාම කියන දෙකම ඔය අරමුණේ අපිට නැහැනේ. ඔය වගේ මේ ලෝකේ හැම අරමුණක්ම අපි දැක්කොත් අනිත්‍ය දෙයක්, දුක් දෙයක්, අසාර දෙයක්, අසරණ කරන දෙයක්, හිස් දෙයක්, මේ බොරුවක්, නිදිඟුවක් මේකට ගිය දුකම මිසක ඉදීම ලැබීම මහලු බව කියලා මේ වගේ මහා දුක් ගොඩක් මිසක කිසිමම යමක් නැහැ කියන තැන දැක්කොත් මේ හිතන එක ගැන නෙමෙයි කියන්නේ මම කියේ පාරේ යනකොට තියෙන අසුචි පිට ගැන ඕගොල්ලෝ මේක අසුබද අසුචිද කියලා හිත හිතා නොයා නේද දකින්නකොටම කියලා ගහලා යන්නේ කී කියලා නේද ඒ මොකද දකින්න කියන එකට ප්‍රාර්ථනාවක් නැති නිසා ඒ ගැනයි මේ කියන්නේ දැකීම කියන්නේ එතන මෙන්න මෙහෙම වුණොත් මොකද එහෙම වෙන්නේ පංච උපාදානස්කන්ධය මෙන්න මේ තැනටපත් වුණොත් නැවත එකක් ගැන කවර කතාවද කියන එක විතර දෙයක් නෙමෙයිද අසුචි ගොඩවල් 5ක් ගැන ලැබීම කතාව කවර කතාවද එක අසුචි පිටක් ඉතරා තිබුණොත් ඒක තුඩුකෙක් නෙමෙයිද ඒකත් වදයක් නෙමෙයිද කොහොම ආශාවෙන් කැමැත්තෙන් සංහාවෙන් දෙන්නේ නමුත් පිටිසංගත සත්‍යකුට මේක එකක් නෙමෙයි 10ක් තිබුණත් මදි නේද නෑ ඇත්ත ඒක නෙමෙයිද ඇත්ත ඒක නායකට නෙමෙයි ඇත්ත නේ ඒ වගේ දැන් අපිට මේකේ එකක් නෙමෙයි 10ක් තිබුණත් මදි මේ වගේ රූප පිටි
දරුවා කියලා, මුණුපුරා කියලා, සීයා කියලා, තාත්තා කියලා. නමුත් දෙවියන්ට මේවා 10 නෙමෙයි එකක් තිබුණත් තියෙනවා බුදුරජාණන් වහන්සේට ඔක්කොටම. එතකොට මෙන්න මේක තමයි දැන් සාත්‍තරය අපිට තියෙන්නේ. දැන් බලලට බණ කියන්නේ නේද? ඒ කියන්නේ අපිට අසුචි දෙනෙන නමුත් අසුචි නොවන තිරසංගත සතාට බණ ටිකක් අපි කිව්වොත් ඕක අසුචි ස්වභාවය. නමුත් ඔයාට ඕක නොපෙනෙන නිසා ඔයාට තණ්හාව තියෙනවා. ඔයාට ඒ නිසා යෝග ඉවරනකොට හැමෙක කොහෙද තියෙන්නේ කියලා හොයාගන්න. ඒ හින්දා ඔයා හොයාගන්න. ඒ හින්දා ඔයාට ලැබෙන්නේ ආපහු තව එකක්. කියලා කිව්වොත් ඒ නිසා ඒවා අසුචියෙන් මිදෙලා නැත්තේ. ඒ වගේ ඔයාට මේ අසුචි හැටියට දකින්න පුළුවන් වුණොත් දැක්කොත් ඔයා ඔකී කලකිරෙනවා. ඔයා කලකිරලා මිදෙනවා. ඔයා තව එකක් තියා ඕකෙවත් ඉන්න කැමති වෙන්නේ නැහැ. ඒකේ තව එකක් ප්‍රාර්ථනා කරන්න කොහොමද? එතකොට තව එකකුත් නොලැබීමෙන් යන්න තියෙන හේතුව නැතිවීමෙන් හොයන්න තියෙන ගතිය නැතිවීමෙන් තියෙන එකත් අතහැරුණාම අසුචි අවසානයේ උච්චරගයි කියලා කිව්වා. වගේ බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා පංච උපාදාන ස්කන්ධෙට මගේ කියලා අපි ඉන්න මේ ලෝකෙට පංච උපාදානස්කන්ධ දුක්ඛ අසුචි ටික මම උපමා කළේ දුක්ඛ සත්‍යයට. මේ දුක්ඛ සත්‍යය. අසුචි බව නොදන්න නිසා අර සතාට තණ්හාව කියන නැවත අසුචි ටිකක් හොයන්න තියෙන හේතුව හැදුනානේ. ඒ වගේ මම ඒකට උපමා කළේ මොකද්ද? දුක්ඛ සමුදය සත්‍යය. අසුචි හැටියට නොදකිනකොට කැමැත්ත ඇති වෙනවා. කැමැත්ත ඇති වුණොත් මොකද වෙන්නේ? මරණාසන්න මොහොතේදී දැනට වුණත් මේ බඩගින්නක් ඇති වුණොත් කෑමක් තියනවා කියලා දැක්කොත් කයිනෝනේ අපි. නේද? ඒ වගේ මේ ලෝකයේ අනිත්‍ය බව, දුක් බව, අකාර බව දැකලා සංහාවේ හික්මන නොතිබුණොත් සංගල විඥානේ දැක ගන්න මෙතන අතහරනකොට මේ රූපෙකට දැක ගන්නවා. දැකගත්තාම ආයෙත් දැකගත්තේ මොකද? අසුචි පිටකට. ආයෙත් කෙනෙක් උපන්න නෙමෙයි, පුද්ගලයෙක් උපදිනව නෙමෙයි. ආයෙත් මේ විඥානේ මේ දුක් රූපයකට දැක ගන්නවා. ආයෙත් දුක් ස්කන්ධ ටික උපදිනවා. ආයෙත් දුක නොදන්න කම නිසා මොකද වෙන්නේ? ආයෙත් තණ්හාව ඇති වෙනවා. තණ්හාව දැඩිවීම තමයි මම කියන්නේ. ඒක දැඩිවීම තමයි මගේ කියන පැත්තෙන් පතලා තියෙන්නේ. ඉස්සෙල්ලා තියෙන ජීවිතාසාව තණ්හාව විතරයි. ඒක යම් මට්ටමකට ලියලා තමයි මේක මම කියන தත්ත්වයට හුරු වුනේ. මම කියන தත්ත්වයට හුරු වීම තමයි මගේ කියලා බාහිර අරමුණු කරා දුවලා තියෙන්නේ. දැන් අපි ඔහේ ඉන්නේ. ඔය පැත්තේ. ඒ පැත්තේ ඉන්න අපි ක්‍රමක්‍රමයෙන් මෙහාට ගන්න ඕනේ. මෙහෙ ඉන්න අපි ඊට පස්සේ මේක මෙන්න මේ වගේ යථාර්ථයකට ගන්න ඕනේ. බුදුරජාණන් වහන්සේ ඊට පස්සේ කියනවා දුක්ඛ සමුදය සත්‍ය තමයි අසුචි ටික නොදැකීම නිසා අර බල්ලට තණ්හාව ඇති වුණා වගේ. ඒක අතහැරනකොට තව එකකට උට හොයන්න පුළුවන් ගතිය ඇති වෙලා ඒ හින්දා තියෙනවා වගේ. අපි දැනුත් කැමැත්තෙන් ඉන්නවා මේ කැමැති දේ අතහැරනකොට මේ වගේ තව දෙයක් හොයනවා. ඒ නිසා ආයෙත් ලැබෙනවා ආයෙත් මේ වගේ දුක්ඛ ස්කන්ධ ටික මේ වගේ දුකයි දුක්ඛ සමුදය දෙක පෙන්වනවා. දැන් මේ පුද්ගලයෙක් නෙමෙයි ඈ චතුරාර්ය සත්‍ය අවබෝධ වෙනකොට පුද්ගල බවක් නෑ මුළු ලෝකෙම චතුරාර්ය සත්‍ය විතරයි තියෙන්නේ. දුක්ඛ සමුදය නිරෝධ මාර්ග කියන මේ හතර විතරයි ඉතුරු වෙන්නේ ඊට පස්සේ. ධර්මතාව ටික. පුද්ගලයෙක් ගැන කියනවා නෙමෙයි මේ කිසිම වෙලාවක. තේරුණාද? අසුචි බව නොදන්න නිසායි සංහාව තියෙන්නේ. සංහාව නිසායි මේ සෙවීම. මේ සිද්ධිය නොදන්න කවම අපි පුද්ගලයෙක් හොයනවා. පුද්ගලයෙක් කරනවා කියලා මේ අවිද්‍යාව නිසාම මිත්‍යා දෘෂ්ටියක් ඇති කරගෙන මේ තියෙන්නේ. අවිද්‍යාව දුරු වුණොත් මිත්‍යා දෘෂ්ටිය ඉබේම දුරු වෙනවා. එතකොට ඔන්න දැන් අපිට තේරුණොත් දැන් අර බල්ලට මම නැවත කියන්නේ මේක තේරුම් කරගන්න. අසුචි හැටියට දැක්කොත් ඔය වගේ එකකට යන්නේ. ඒ වගේ දුක්ඛ සත්‍ය හැටියට අවබෝධ වුණොත් දුක හැටියට අවබෝධ වුණු මේ පංච උපාදාන ස්කන්ධයේ දුක කියලා දැක්කොත් තණ්හාව වේදෙන්නේ. තණ්හාව ගැන කවර කතාවද මේ කයට හිත සැසඳෙන්නේවත් නැහැ. හිත නැමෙන්නේවත් නැහැ. මේ කයම අසුරු කරගෙන උපදින සිත හැම වෙලාවෙම මේ කයෙන් මිදලා ඉන්නේ. මේ කයේ පැවැත්ම මම කියලා චුට්ටක් කැමති නෑ. මේ කයේට කය වගේ දෙයක් ගැන
දෙයක් ලබන එක ගැන කවර කතාවද මේ කයේ කරක්මද ඥාත මහා දුකේ කරක්මක් වෙන්නේ. ඒක සරිත් මහ රහතන් වහන්සේ දේශනා කරනවා හොඳට නාලා අලංකාරව ඇඳගෙන ඉන්න තරුණයෙකුගේ හෝ තරුණියෙකුගේ කරේ ගැරඬි කුණක් හරි බලු කුණක් හරි බැන්දොත් එයා යම්සේ ඒ හේතුවෙන් ලැජ්ජ වෙනවද පිළිකුල් වෙනවද? ඒ වගේ මේ කය කෙරේ මම ලැජ්ජ වෙනවා පිළිකුල් වෙනවා කියන්නේ. අහලා තියෙනවද? අහලා තියෙනවනේ. එතකොට ඒ කියන්නේ පාරේ තියෙනවනම් බල්ලෙක් මැරිලා බලු කුණක් ගැරඬි කුණක් තිබුණොත් සග්ගල කල්ල තාක්කේ දාගන්නවද? මේ ඒ ශරීරේ නෙමෙයි මේ රූපේ ඇති. මේ රූප ඕක තමයි ගාගන්නේ ආශ්‍රය. අපිට දැන් ගැරඬි කුණ බලු කුණ ખબරේකට එහෙම කොහොමද? ખબරේකට එහෙම කොහොමද? අපිට පිළිකුල් වුණාට එයාට පිළිකුල්ද? නෑ මේ අපි දැක්කනකොට මේ කෙලෙස් වල මට්ටම් මේ තියෙන්නේ. ඒ විඥානයේ එතන කියලා ස්කන්ධ පංචකයේ යෙදලා තියෙන ඒ කෙලෙස්යෙන් පෙන්වන එක සුබ හැටියට. එච්චර පිළිකුල් දේ එතන ස්කන්ධ ටිකේ ඇතුළු කරන ඒ කෙලෙස්ට පෙන්වන සුබ හැටියට. ඒ අපි සත්පුද්ගල භාවයෙන් කතා කරන අනාත්ම ධර්මතාවයක් එතන තියෙනවා. සුබ හැටියට පේනකොට ඒක ඇතුළු කරනවා. ඒක අතහැරනකොට තව දෙනකොට හොයන්න තරම් ඒ ගෙනියන තරම් ස්කන්ධ ටික තුල තියෙන කෙලෙස්ේ බලවත්. විඥානේ තව මේ වගේ දෙයක් හොයාගෙන යන්න තරම් දැකගන්න බලවත්. මනුස්සයා කියලා කියන්නේ පිනකට හටගත්ත කියලා කියන්නේ මේ ස්කන්ධ ටිකේ යෙදෙන කෙලෙස්ේ ස්වභාවයෙන්ම යම් කෙලෙස් මට්ටමක අඩු වෙලා මේ තියෙන්නේ. ඒ හින්දායි ධර්ම කොරොත්තු දෙන්නේ. ධර්ම කොරොත්තු දෙන්නේ ඒ නිසායි. ඒකයි මනුස්ස මට්ටම කියන්නේ අරයට පිළිකුල් වෙන මට්ටමට පිළිකුල් එයාට සුබයි කියලා හිතන මට්ටම තරම්ම මේ තණ්හාව අවිද්‍යාව රළු නැහැ මෙතන. අන්තිම මෝඩයි කියන මනුස්සයා. පිළිසඟට සතෙක් තරම් මෝඩ නැහැ. ලෝකේ අන්තිම මෝඩයි කියන මනුස්සයත් අහක අසිචි කියලා දන්නවනේ. ගැරන්ටි කුණ බලුකුණ අසිචි කියලා දන්නවනේ. ස්වභාවයෙන් පිහිටි නුවණක් යාට තියෙනවා අර පිළිසඟට සතට වඩා. ඒ නිසායි මනුස්ස කිව්ව ඔතෙන් සාපේක්ෂව. උසස් මනසක් ටිකක්. ඒ කියන්නේ යමක් ඇතුළු කරන්න පුළුවන් ධර්මයක් තේරුම් ගන්න පුළුවන් මේ කෙලෙස් වල ඉඳ කෙලෙස් නැති බවේ ඉඳ තියෙන නිසා. ඔය මට්ටමේ කෙලෙස් ඉඳලා තිබුණා නම් මේකේ හිතෙන්නද? රූපේ හැදේ නෙමෙයි මෙතන බලපාන්නේ. මේ ખબරයාගේ කය මෙහෙමයි, මල්ලගේ කය මෙහෙමයි, මිනිස්යාගේ කය මෙහෙමයි කියලා මේ රූපේ හැදේ හින්දා නෙමෙයි අපිට ධර්මයක් බැරි මෙතන ධර්මයක් පුළුවන් වෙලා තියෙන්නේ. මේ තුල යෙදුණු කෙලෙස් වල අඩු වැඩි කම මතයි. තේරෙනවද? මේ ඉතින් දැන් අරයට තියෙන ඒ අසුචි පිට තියෙන නැත්නම් ඒ ගැරඬි කුණ ඒ බලු කුණ එයාට මොකද වෙන්නේ? ගැරඬි කුණ බලු කුණ නෙමෙයි එයාට හොඳ රස ආහාරයක් නේ. හොඳම රස ආහාරය. එයාගේ රස ආහාරය අපිට මහා අප්‍රසන්න දුගම පිළිකුල් එකක්. ඒ හින්දා හීනෙන්වත් අපි ප්‍රාර්ථනා කරන්නේ මට මේ වගේ කෑමක් ලැබේවා කියලා. ප්‍රාර්ථනා කරනවද? ඊට පස්සේ ખબරයක් නමුත් මේක ප්‍රශ්නයක් නෑ වගේ. අපිත් ખબරේ වගේ දැන් මේ මට්ටම අපිට බොහොම ප්‍රියයි මනාපයි. දැන් අපි සමහර විට රහතන් වහන්සේලා මේ සංඥාවෙන් ඉන්නේ. ඒ කියන්නේ ගැරන්ටි කුණක් බලු කුණක් වගේ එච්චරට නෑ එච්චර විරාගයෙන් ඉන්නේ. ඒ තරම් වැලීමෙන් පිළිකුලෙන් ඉන්නේ බුදුපසේ බුදුමහරහතන් වහන්සේ. නමුත් අපි බොහෝ ප්‍රිය වෙන්නේ මේකට. ප්‍රිය වෙන්න අපිට කියනවා ඕකේ ස්වභාවය. දැන් එතන කෙලෙසිය හැටි අපි ඒ ගැරන්ටි කුණට බලු කුණට පුදුම අප්‍රියාවක් තියෙනවා. අපිට අරක ලබා ගන්නවා තියා ප්‍රාර්ථනාවක්වත් නැහැ. එහෙම කිසිම ප්‍රාර්ථනාවක් නැතුව මලකුණ කන කබරේ ගාවට යන්නකො. ඌ හිතන්නේ මේක උදුර ගන්න දෙනවා කියලා. ඌ අර නැත්තත් උඹල ගහන්න හදලා ඇයි? එයාගේ දැස මේක උදුර ගන්න දෙනවා කියලා. එහෙම නෙමෙයි. ඒ වගේ සමහරට බුදුපසේ බුදුමහරහතන් වහන්සේලා වෙන කෙනෙක්
පින්ද පාත එනකොට නැත්නම් වෙන එනකොට මේ අපේදී ගඳ දන්නේ නැහැ කියලා ලෝකයට හිතෙන්නේ සමහර විටක. සම අතන මහ මලකුණ ගාවට යනවා වගේ මනසකින් එන්නේ. අර ගැරලි කුණ බලු කුණ ගහවට යනවා වගේ යන්නේ සමහර පින්ද පාතේ. අර එහෙම හිතලානේ අර මණික් හොරකමකට එක රහතන් වහන්සේ නමක් ලනු දාලා අඹරලා මණික ගත්තද කියලා ඇහුවේ නේද? මොකද මිනිස්සු හිතන්නේ මිනිස්සු දන්නේ නැහැ මේ මානසික මට්ටම දන්නවනම් කවදාවත් එහෙම කරයි. කරන්නේ. දන්නවද කතාව? දන්නවනේ? ඒක නේ. කියමුද බලන්න. එතකොට මොකද ખબරේව මේ ඒකයි මම කිය පුද්ගල භාවයෙන් මම බැලුවොත් මේ හැම තැනම ඉදිරියට කෙලෙස් මට්ටම් එකක්. මේ කෙලෙස්යක් තියෙන්නේ මේ ධර්මයේ තෝර ගැනීමමයි අනාත්මය කියන්නේ. අනාත්ම අවබෝධ වෙන්නේ. මේ සිද්ධාන්තය අවබෝධ වෙන්න තමයි පුද්ගල භාවය කියන එක අතරින්. පුද්ගල භාවය කවදාවත් මම නෙමෙයි මගේ නෙමෙයි මගේ ආත්මය නෙමෙයි කියලා හිතලා නැති කරන්න බෑ. නිබඳු අවබෝධයක් අපිට තියෙන්න වෙනවා. ඔන්න දැන් අපිට මහා අසුචියක් වෙච්ච නමුත් තව කෙනෙකුට බොහෝම කැමැත්තක් වෙච්ච අරමුණක් තමයි ගැරන්ටි කුණ බලුකුණ. මෙන්න මේ ගැරන්ටි කුණ බලුකුණ බොහෝම යහපත් කියලා හිතාගෙන ඉන්න කෙනෙකුට තමයි අපි කියන්නේ බණ කියනවා වගේ අපි කියන චතුරාර්ය සත්‍ය කියනවා යාට. චතුරාර්ය සත්‍ය යාට කියලා දෙනවා කියලා හිතන්නකො. කියලා දුන්නොත් කොහොමද කියන්න වෙන්නේ? දැන් මොකද වන කියන්නකො පටන් ගන්න. දැන් ඔන්න මේ අයිනේ ඉන්නවා මේ ලොකු බල්ලෙක් මැරිලා. දැන් ખબරේක් එනවා බල්ලා කන්න. බලකුණ හොඳටම කුණු වෙලා කමුව දාලා නිලමැස්සොත් ඉන්නවා ළඟ කිට්ටු වෙන්න බෑ නහය පහක තමයි අපි යන්නේ. දැන් අපිට මේක හොඳටම අසුචි බව පේනවනේ. හොඳටම කැමැත්තෙන් යන්නේ ළඟට. ගියත් නම් යන්නේ නහය වහගෙන ඇසුත් වහගන්න පුළුවන් නම් ඇසුත් වහගෙන කටත් වහගෙන ලේට්ටුත් දැඳගෙන හරි අමාරුවෙන් යන්නේ. දැන් අපිට තියෙන්නේ සත්පුරුෂ ක්‍රියාවක් කරන්න. ඔය වගේ තැනකට ගිහිල්ලා ખબරේව ඕකේ මුදව ගන්න තියෙන්නේ. ખબරේ නිකන් මිනිස්සෙක් කියන මට්ටමක කියලා හිතන්නකො. දැන් අපිට ખબරේට මොකද ඔක කියන්න තියෙන්නේ කියන්නකො. දැන් කියමු අපි බලමු. අපිට මේ බුදුරජාණන් වහන්සේ දේශනා කළ ධර්මය අපිට අවබෝධ වෙනකොට මේ මහා ගැඹුරු නෙමෙයි මේ තුල ගැඹුරක් නැතුව නෙමෙයි ගැඹුරක් තියෙනවා එන්නේ. නමුත් මේක තේරුම් ගත්තාම පහසුයි. ආය අමුතුවෙන් මේ ජීවිතේ නිවන් දකින්න බැයිද අප්පා කියලා ප්‍රශ්නේ නැහැ. ඒ කාන්තේ මේ වත් නිකන් අතර බෙදලා දුන්නා වගේ. මේක කරන්න පුළුවන් එකක් නෙවෙයි කියනවා කියන නුවණ එනවා අපිට. දැන් උන් මේ බලුකුණ කතා වෙන ખબරේ ගාවට තමයි අපි නහයත් වහගෙන යන්නේ කියන්නේ. ඉන්ද්‍රියම සංවරයි අපි. එහෙන් බලන් බැලුවත් ප්‍රියමනාපින් නෙමෙයි බලන්නේ. හරිද? ගන්ධ සුවඳ බොහොම ප්‍රිය ගැලිලා නෙමෙයි ගන්ධ සුවඳ ආග්‍රහණය කරන්නේ. ඒ සද්දයක් ඇහුණත් ඒ පැත්තේ බොහොම මනාපෙන් නෙමෙයි ඒක සද්දය අහන්නේ. ඕකේ කියන කැලලක් හන්න ඕනේ කියලා කියලා නන්නෙත් නෑ. හයෙන් එන්නේ ස්පර්ශ කරන්න හදමුරු ගෝණි කැලලක්වත් අල්ලලා අයිලකින් අල්ලනවා මිසක බොහොම දැන් ওই බලකුණ ගාවට අපි යන්නේ කයත් පස්සට කරගෙන හිතත් පස්සට කරගෙනමයි. බුදුහාමුදුරු දේශනා කරන්නේ කුලයන් කලා එළඹෙනකොට පින්දපාත යනකොට මහන්නේ කයත් පස්සට කරගෙන හිතත් පස්සට කරගෙන යන්න. මහා ගැඹුරු ලිඳකට හරි ප්‍රපාතයකට හරි එදෙනකොට අපි කොහොමද එදෙන්නේ? ටිකක් කයත් පස්සට කරගෙන හිතත් පස්සට කරගෙන නේද බලන්නේ? ඒ වගේ ලෝකේ යන්න කියලා තියෙන දීක්ෂුවට ඔහොම. දීක්ෂුව කියනවා නිවන් දකින්න හැම කෙනාටම ඔහොම වෙන්න වෙනවා. දැන් බලුකුණ දායකට අපි යනවා කයත් පස්සට කරගෙන හිතත් පස්සට කරගෙන යන්න ඕනේ හිත යන්නේ මොකටද මේ බොහෝම අනුකම්පාවෙන්. ખબරයේකින් මුදවන්නේ දැන් යන්නේ අපි. දැන් ගිහිල්ලා දැන් කියනවා පින්වත් ખબරේ. දැන් පටන් ගන්නවා අපි කොහොමද කියන්න බලන්න දැන් චතුරාර්ය සත්‍ය ખબරයක්. නෑ හිනාවෙන් නෙමෙයි. මේ තුලින් අපිට හොඳ අවබෝධයක් ලබා ගන්න පුළුවන්. මොකද දැන් බුදුරජාණන් වහන්සේගේ දර්ශනයට සාපේක්ෂව අපි එතන නිසා. ඒක තේරුම් කරගන්න. මේ තේරුම් ගන්න ඕනේ කියන්නේ. දැන්
අපි ඒක උසස් ත්‍යාග මට්ටමකට උසස් නිසා අපි බණ කියන සුදුසුයියට නේ. සුදුසුයියට. ඇයි? එයා ඒක ඇවිල්ලා ඉන්නවා මම ඒක නොඇරිද දන්නේ. දැන් සුදුසුයි. දැන් කියනවා අපි. මොකද්ද කියන්නේ? ඔයා ප්‍රියයි මනාපයි කියලා හිතාගෙන කන ඕක දිහා බලන පණුවෝ ඉන්නවා. ගඳ ගහන පිළිකුල් ඕජස් යක්කරනවා. හරිද? කියලා අපි. ඕකට කියන්න වෙන්නේ ආහාරය කියන්නේ දුක කියලා. ඕක ඔය ටික ඔයා නොදකින නිසා ඔයාට උතන බොහෝම කැමැත්තක් ඇති වෙලා ඉන්නේ. ඒ නිසා ඔයා ඕක නැතිනම් ඔය වගේ තව එකක් හෝ හොයන්න කැමැත්ත තියෙනවා. එහෙම තියෙන නිසා ඔයා කවදා හරි තව එකක් ඔයාට ලැබෙන්නේ. මෙයාගේ මේකේ තියෙන අසුචි බවක් කිව්ව මේ වගේ අසුචි පිටක් නැවත හදාගන්න හැටි ඔයාට හම්බ වෙන හැටි කිව්වනේ. ඔයාට පුළුවන්කම තිබුණොත් මේකේ මේ දුගඳ බව, පිළිකුල් බව, අසාර බව බලන්න ඔයා මේකට කැමති වෙන්නේ නැහැ. මේකේ කලකිරෙනවා. පලාතේ ඉන්නේ මං වගේ වෙනවා. හරිද? ආවත් ඉන්නේ බොහොම අමාරුයි. තව එකක් හොයන එක ගැන කවර කතාවද? මේකව තැලෙන්නේ නැතුව ඉන්නවා. එතකොට මතු එකකුත් නොලැබුණොත් යන්න තියෙන හේතුව නැහැ. මේකෙත් නොවැළිලා ඉන්නේ. මේක තියෙනකන් තිබිලා නැති වුණාම මේ අසුචි ලැබීම මේ වගේ මලකුණු ලැබීම ඔයාට ඉවරයි. කිව්වා. කියලා දැන් අපිට ওই ටිකනේ කියන්න වෙන්නේ නැහැ. කියලා නමුත් එහෙම කිව්වා කියලා දැන් මෙයාගේ මනසාර වෙලා නැහැ. ඒ හින්දා ඔයා මෙන්න මෙහෙම කරන්න. හැම තැන්වලම දුවදුවා ඉන්න එපා. යන්න එපා. දැනට හිතලම හැම තැන්වලම දුවන්න එපා. ටිකක් කය වෙතින් සංවර කරගන්න. කෑ ගහන්නත් එපා වැඩි හැම වෙලේම දුවන්නත් එපා. ඒකම වෙන මුකුත් හිතන්න හදන්න එපා. මේ රූපයේ කෙරෙහිම සීලය යොමු කරන්න. අපි කියන සතිපට්ඨාන සීලය දෙන්නේ දැන් මේ රූපය නැස්තු පිටුල නේද, පනෝගහල නේද, දුගඳයි නේද, පිළිකුල් නේද, ඕජස් බලනවා නේද කියලා මෙහෙම හිතන්න. දැන් මේක වෙන්නේ මෙහෙම හිතනකොට කය වචන දෙක සංවර නිසා ඒ තුලින් ඇති වෙන කෙලෙසේකුත් අඩු වෙනවා. හිතේ තියෙන නීවරණ ධර්ම ටිකකුත් අඩු වෙනවා. අසංවර කයක් තියෙන කෙනෙකුට තියෙන අසංවර වචනේ තියෙන කෙනෙකුට එන කෙලෙස් ටික නෑ. දැන් නිසා ඒ කෙලෙස් ටිකත් අඩු වෙනවා. හිතේ කරුණක තියාගෙන නොයේක අරමුණු වල හිත දුවනකොට ඇති වෙන කෙලෙස් තියෙනවා. ඒ ටිකත් අඩු වෙනවා. අනිත්‍ය හේතු දුක්ඛ හේතු මෙහෙම හිත හිතා ඉන්නකොට නොයේක රාග දේශ මොහ අරමුණු හිතනකොට ඇති වෙන කෙලෙස් ටිකත් අඩු වෙනවා. දැන් කෙලෙස් ගතිය අතුලත තියෙන නීවරණ කාමච්ඡන්ද ව්‍යාපාද තීන මිද උද්දේශ කුක්කුච්ච කියන මේ ටික තමයි මේ ටික අඩු වෙන්නේ. මෙයාට මෙහෙම කරන්න නීවරණ ටික තමයි අඩු වෙන්නේ. හොඳටම අඩු වෙනකොට ගඳ දැනෙන්න ගන්න ඕන දැන් ටික. මෙයාට ඔන්න පිළිකුල ටික දැනෙන්න ගන්නවා දැන්. ගඳ දැනෙන්න ගන්නකොට පිළිකුල ටික නෑ ඊට පස්සේ දැන් මෙයාට අර ටිකක් කියලා මෙන්න මේ විදිහට කොහෙවත් යන්නේ නැතුව හිත වෙන කොහෙවත් දුවන්නේ නැතුව මේ රූපෙම අරමුණු කරගන්න සීයාලගන්න හැටි කියනවා. ඒ සතිපට්ඨාන. අල්ලගෙන මෙහෙම හිතන්න යෝනිසෝ මනසිකාරේ සම්මා සංකප්පයත් වෙනවා අනිත්‍ය දුක්ඛ. ඔන්න ඔහොම කළාම ඔයාට පුළුවන් මේක පිළිකුල් දෙයක් කියන එක දකින්න තැනට එන්න. දැන් නොදකින්න කියලා නේද මේ කියන්නේ දකින්න තැනට එන්න. එදාට දැකපු දවසට ඔයා මං වගේම මේක කලකිරෙනවා. කලකිරුණොත් ඔයාත් මේක නොවැළෙනවා. නොවැළෙනකොට ඔයා මේකෙන් මිදෙනවා. මේක පරිහරණය කිව්වොත් හැම වෙලේම මේකෙ මිදලා ඉන්නේ. ඔයා මේක තව එකක් කියන මේකවත් ඇලිලා නැති වෙන්නේ. එතකොට මේ මලකුණ තියෙනකන් තියෙයි. ගඳේ යුහාට ඊට පස්සේ තව එකකට යන්නෙත් නැහැ. මේකත් නැති වෙනකොට මේක අවසానයි. කියලා මේ කරුණු හතරම කියලා දුන්නා. කියන්නේ ඔන්න දැන් එයා දන්නවා භාවනා කරන හැටි. දැන් මේ ටික දැන් මොකද කරන්න ඕනේ? මේ ටික දැන් මොකද කරන්න ඕනේ කියලා ප්‍රශ්නයක් දැන් එයාට නැහැ. එහෙනම් දැන් ඔක්කොම අර්ථය දෙහිලා තියෙන්නේ. ප්‍රතිපදාව දන්නවා දැන්. නිවන් දකින්න කරන්න ඕනේ මොකද? නැත්තම් නිවන් නෙවෙයි දැන්. මේ අසුබෙන් මිදෙන්නේ කොහොමද කියලා දන්නවා දැන්. මේ අසුබෙන් මිදෙන්න නැවත අසුබෙකුත් නොගන්න
කරන්න ඕනේ මොකද්ද කියලා දන්නවනේ දැන්. දැන් එයා මොකද කරන්නේ? අර වචනේ අහලා ප්‍රතිපදාව තාපු හින්දා ඒ මෙහි දුවන ගතිය අඩු කර ගන්නවා. කෑ ගහන ගතියක් තිබුණා ඒකත් අඩු කර ගන්නවා. වෙන කොහොමද බලන්නේ හිතේ කියලා හිතන්නේ මේ අසුචිය දිහාමයි හිතන්නේ. බලන්නේ සිහිය යොමු කරන්නේ. සිහිය යොමු කළා හිතන්න ගන්නේ මොකද්ද? මේක අනිත්‍ය දෙයක් නේද අසුබ දෙයක් නේද පිළිකුල් දෙයක් නේද කියලා දැන් මොන්න හිතනවා. දැන් මේ හිතන එක මෙයාගේ සම්මා සංකප්පය. සම්මා සංකප්පය. මොකද මෙහෙම හිතන්නේ සම්මා දිට්ඨිය තියෙනවා. එයා අසුචි බවක් දන්නවා අසුචි දේ නැවත ඇති වෙන හැටිත් දන්නවා. මේ අසුචිය නැවත හමු නොවන හැටිත් දන්නවා. අසුචිය හමු නොවන තැනට පත් කරගන්න යන මාර්ගයක් දන්නවා. මාර්ගය දන්නවා කියනකොට අර තුනම දන්නවා. දුවන්නේ නැතුව ඉන්නත් ඕනේ හිත කොහට හිත මේකට අරමුණු කරගන්නත් ඕනේ අරමුණු කරගෙන මෙහෙම හිතන්නත් ඕනේ කියන ධර්මතාව ටිකක් දන්නවා. ඔය හතරම දන්නවා දැන්. දන්න නිසායි එහෙ දුවන ගතිය නතර කළේ. දන්න නිසායි වෙන ඒවා සිහි කරන්නේ તો මේ අසුචියක බලකුණු දිහාම සිහි කෙරුවේ. ඒ දන්න නිසාමයි අනිත්‍යයි මේක දුකයි මේක අසුභයි මේ බලකුණ කියලා හිතන්න ගත්තේ. තේරුණාද? දැන් මේ අනිත්‍යයි දුකයි අසුභයි කියලා හිතන එක සම්මා සංකප්පේ මේක ප්‍රඥා ස්කන්ධයයි. යම් මේ වෙන කොහෙවත් බලන්න නැතුව බලකුණ දිහාමයි බලන්න සිහියක් යොමු කරනවා නම් මේක සම්මා සතිය යාගේ. බලකුණ කෙරෙහි තියෙන තණ්හාව උපන් තණ්හාව දුරු වෙන්න නූපන් තණ්හාව නූපදින්න මේක පිළිකුල අසුභ බව ප්‍රකට වෙන්න ප්‍රකට නොවුණු බව ප්‍රකට කරගන්න තමයි උත්සාහය. දැන් මේකෙන් මේ උත්සාහය. මේක තමයි මෙයාගේ සතර සම්‍යක් ප්‍රධාන වීර්ය වායාම. තේරෙනවද? ওই ධර්මතාව තුන විතරයි දැන් මෙයා කරන්නේ. කලින්ම එහාට මෙහාට පයින් ගතිය නතර කළා කියන්නේ මේක මෙයාගේ සීලය. තේරෙනවද? සීලයක පිහිටියා එහාට මෙහාට දුවන ගතිය නතර කළා රූපයේ කෙරෙහි අනිත්‍ය වශයෙන් දුක් වශයෙන් අනාත්ම වශයෙන් බලනවා අනිත්‍ය දුක් අනාත්ම වශයෙන් බලන එක සම්මා සංකප්පය රූපයට යොමු කළා හිත යොමු කළා අනිත්‍ය වශයෙන් බලන රූපයට යොමු කළා තිබුණු කියන එක මෙයාගේ සතිපට්ඨානේ කායානුපස්සනාව. කය කෙරෙහි මේ සිහිය තියෙනවා. කය කෙරෙහි සිහිය තියෙනවා නුවණ තියෙනවා. දැන් සම්මාදිට්ඨිය දැන් මේකට වායම තියෙනවා. මෙහෙම කරනකොට වෙන්නේ මොකද්ද? නීවරණ දුරු වෙන්නේ සමාධිය එන්නේ. සමාධිය පිරෙන්නේ. සමාධිය පිරෙනවා කියනකොට ඉබේම දැන් අරෙන් හතර වෙනවා. දැන් මේ ටික කරනකොට හිතේ නීවරණ හිත එකඟ වෙන ගතිය නීවරණ දුරු වෙන ගතිය අඩු වෙනකොට ඔය ටික කරනකොට ඇත්තටම මේක පිළිකුල් නේද කියන එක තේන්න ගන්නවා. තේනකොට මේක සුභයි කියපු ගතිය දුරු වෙනවා. නැවත අසුචියක් ලැබෙනවයි කියන ගතිය නැති වෙන බව අසුචිය කියන හේතුව නැති වෙන බව ඉදෙන්න වෙනවා. කියන එක වෙනවා නේද? සම්මාදිට්ඨිය පිරෙනවා. තේරෙනවද කියන්නේ? දැන් ඉදෙන්න වෙනවා මේ ටිකනේ. සම්මා දිට්ඨිය කරන්න දෙයක් නෑ දැන් මෙයාට. සම්මා දිට්ඨිය නිසයි මේ ටික කරන්නේ. ඔන්නේ කියන එක තේරෙනවද? එතකොට මේක නොතේරුණත් කමන අර මම කිව්ව වචන ටික තේරුම් කරගන්නකො එතකොට අපිට මේ අර්ථයට එනවා. මෙතන තියෙන්නේ මෙන්න මෙහෙම සිද්ධියක්. ඊට පස්සේ සීලයක පිහිටලා අංග 3යි වැඩෙන්නේ සතිපට්ඨාන මෙයාට. හරිද? සම්මා සංකප්ප වායාම සති කියන ධර්මතාව ටික. සිහියෙන් රූපය අල්ල ගන්නවා නුවණින් මෙනෙහි කරනවා ඒ සඳහා සිහියක් තියෙනවා. මේ උත්සාහයක් තියෙනවා. මේ ධර්මතා තුන තුල තියෙනවා මේ ටික කරනකොට මෙතන තියෙන සීල සමාධි ප්‍රඥා කියන ධර්මතා ටික. තේරුණාද? අර කතාවට එහෙම දුවන්නේ නැති බව උගේ සීලය. හිත වෙන කොහේවත් අරමුණු නොකර තමන්ගේ කෙලෙසියේ තියෙන්නේ දැන් මේ බලුකුණේ නම් දැන් මොකෙන්ද මිදෙන්න තියෙන්නේ? වෙන කොහාටත් යොමු කරන්නේ නැතු මේකටම යොමු කරලා මේක තුල තියෙන ඇත්ත බලන්නයි උත්සාහවත් වෙන්නේ. එතකොට මේක මෙයාගේ සීය කායानुපස්සනාව. මේ රූපය අනුව බලන එක. එහෙනම් ඊට පස්සේ දැන් මේ අනුව බලන්නේ කොහොමද? මේකේ අසුචි බව දුකන බව ප්‍රකට කරගන්න තමයි බලන්නේ.
ප්‍රකට කරගන්න අසුචි බව කියලා කිව්වේ රූපං කුසල උපදිනවා කියන්නේ. උපං කුසල වැඩි දියුණු කරනවා කියන්නේ. ඒක කරනකොට මේ පැත්තෙන් වෙනවා උපං කුසල දුරු වෙනවා නූපං කුසල නූපදිනවා. මේ තුල තියෙන කැමැත්තක් තියෙනවා මේක තමයි අඩු වෙන්නේ. දැන් අසුචි ටික අසුචි බව පේන්නේ නැති සතාට නෙමෙයි කිව්වේ. ওই ටික පේන්න කරුණු දෙකකට කරනවා. මෙහෙන් කැමැත්ත ගෙවි යනවා මෙහෙන් පිළිකුල් බව නැත්නම් අසුචි බව තේරෙන බව ප්‍රකට වෙගෙන එනවනේ. දෙක එකට වෙනවනේ. එතකොට ඔන්න ඔය සතාට ගිහිල්ලා අපිට කියන්න තියෙන ওই ටිකනේ. ඒ වගේ බලුකුණු කන සතිග්ගාවට ගියා වගේ තමයි අපි ගහවට බුදුරජාණන් වහන්සේ වැඩලා බලුකුණක් හා සමාන වූ ගැරඩිකුණක් හා සමාන වූ මේ කය මම කියලා මගේ කියලා බොහොම ආසාවෙන් පරිහරණය කරනකොට බුදුරජාණන් වහන්සේ පෙන්වුවා ඕක දුගඳයි පිළිකුලයි අසුබයි අසාරයි ඕකට හොඳ වචන කියන බුදුරජාණන් වහන්සේ ආතුරං අසුචින් පූතින් දුක්ඛන්දං දේහනිසිතං පග්ගරන්තං දිවාරත්ථින් බාලානං අභිනන්දිතං ආතුරං නිතරම ලෙඩ වෙන ආතුරං අසුචි වූ පූතින් කුණු වෙච්ච පග්ගරන්තං දිවාරත්ථින් කුණු වෙලා රැඳවල දෙකේම වැක්කිරෙනවා මේක නිතරම ලෙඩ වෙනවා අසුචියෙන් පිළිලා කුණු වෙලා රැඳවල දෙකේම වැක්කිරෙනවා කබ ගලනවා හොටු ගලනවා මුත්‍රා ගලනවා අසුචි ගලනවා රැඳවල දෙකේ බාලානං අභිනන්දිතං බාලය බොහොම සතුට වෙනවා මේක ඒ බඳු කයේ බාලය බොහොම සතුට වෙනවා කියලා පෙන්වනවා ඉතින් ඔය කිසම තමයි වෙන්නේ ඉතින් පෙන්නලා ඒ බඳු කෙනාට කබරේ ගාවට ඇවිල්ලා වගේ තමයි බුදුරජාණන් වහන්සේ මේ ටික පෙන්වන්නේ ඕගොල්ලන්ට ඔක මේ තරම් සුබ වුණාට ඕකේ යථාර්ථය මේකයි. මේ යථාර්ථය නොදකින්න නිසායි ඔයගලන්ට මේක හොඳ දෙයක් වෙලා තියෙන්නේ කැමැත්ත ඇවිල්ලා තියෙන්නේ. ඔය කැමැත්ත දැඩි වෙලා තමයි මම වෙලා තියෙන්නේ. තණ්හාව නිසා තමයි උපාදාන කියලා දැඩිව ගන්නවා. මේක මම කියලා ගන්නවා. අසුචි ටික පාරේ රුපියල් 1000ක් එහෙම තිබුණොත් ගන්න නැද්ද ටගාලා? ගන්නවනේ. වටපිට බලනවා මේක දෙන්නවා කීයද කවුරුහරි දෙයිද කියලා බලලා ටක් ගාලා දාගන්නේ නේ. ඇයි දාගන්නේ? ඉතින් අසුචි ටිකක් තිබුණොත් වටපිට බලලා දාගන්නවා. ඇයි ඒක දාගන්නේ නැති වෙන්න තර්ක දාගන්නත් හේතු දෙකම රූපනේ. හිතන්න දෙපෑ අපි ටිකක්. ඇයි අපි හිතන්නේ නැත්තේ මෙහෙම එකක් තිබුත් සංකල්ප දාගන්න මේක දාගන්නේ නැහැ. ඇයි දාගන්නේ නැත්තේ? ඒකේ තණ්හාව. ඇයි තණ්හාව? මේක සුභයි කියන දැන තියෙන නිසා. සුභයි කියන කම තියෙන නිසා තණ්හාව දැඩි වුණාම සංකල ගත්තා. දැන් මගේ නෙවෙයි රුපියල් 10. දැන් කොහේ හරි කියලා කවුරු හරි වෙන කෙනෙක් උදුරගන්න එහෙම හැදුවොත් ගෙදර ගිහිල්ලා හරි. ඔව් දැන් අයිතිකාරයා නැහැ කියන්නකෝ. ඔන්න දැන් අයිතිකාරයා හම්බුනේ නැහැ දැන් රුපියල් 10 මදි. දැන් අපි ගෙදර ඇවිල්ලා පෙට්ටිය දාගත්තාම මං ගාව රුපියල් 1000ක් තියෙනවා කියලා දැකලා හොරු ගන්න පයින්නවා. දැන් වෙන හොරේ. දැන් මේ හොරාට ගහන්න පොල්ලකින් ගහන්නේ නැද්ද? ගහනවා. පීයෙන් කඩුවෙන් කොටන්නේ නැද්ද? ඇයි ඒ? තනවා මගේ දැන් මගේ මේ කොහෙවත් තිබුණ එක බලන්න අහක තියෙන එක හින්දා දැන් කඩු කිනිසි ගන්න දැන් ඇවිල්ලා නේද? නේද? අන්න තණ්හාව නිසා මේ ලෝකේ බුදුහාමර පෙන්නනවා මොකද වෙන්නේ? මසුරුකම් වෙනවා. මසුරුකම නිසා මොකද වෙන්නේ? දැඩිව ගන්නවා මගේ කියලා මම කියලා ගන්නවා. නෑ මම මගේ කියලා ගන්න කම නිසා දැඩි මසුරුකම් වෙනවා. මසුරුකම නිසා ආරක්ෂාව කරනවා. පෙට්ටිය වල දානවා ලොක් කරනවා දැන් තියෙනවා. ආරක්ෂාව නිසා මොකද කරන්න වෙන්නේ? දඬු මුගුරු ගැනීම නිසා ලෝකේ තාතෝ කියන වචන කලහ විග්‍රහ කෝලහ ඇති වෙනවා. මේ ලෝකේ ඇති වෙලා තියෙන ඔහොමයි කියනවා. සංහා මූලික ඕක බොහොම ලස්සනට පෙන්නනවා මහා නිදාන සූත්‍ර කියලා සූත්‍රයක් තියෙනවා. මේ සූත්‍රය. සංහාව ලෝකේ රජවරු සමග දෙමව්පියෝ දරුවෝ සමග දෙමව්පියෝ සමග සහෝදරයෝ සමග ගහගෙන ගන්නවා මරා ගන්නවා කපා ගන්නවා කොටා ගන්නවා මොකද මේ සංහාව. මේ උපාදානල දැඩිය.
ඔන්න ওই තැනට ගිහිල්ලා දැන් ඔහොම ඉන්නේ අපි ඈ. එතකොට බුදුරජාණන් වහන්සේ දේශනා කළා මෙන්න මේ වගේ අපි මේ කයත් දැක්කොත් අසිජි ටිකක් වගේ පාළේ තියෙන දේක් දාගන්න නැහැ සාක්කුවට. ඒ වගේ අද්දාල මේක උරුම කරගන්නේ නැහැ. උරුම කරගන්න ගතිය ඉතින්ම නැකෙනවා. ඉතින් මේ தත්ත්වය වෙන්නේ කුමක් කොතෙන්ද ආවමද? යථාභූත ඥාන දර්ශනයට ආවහම ඇත්ත ඇති හැටි දකින්නවා කියන තැනට ආවහමයි වෙන්නේ. දැන් ඇත්ත ඇති හැටි දකින්න නොදකින්න තැන ඉඳලා ඇත්ත ඇති හැටි දකින්න තැනට යන්න වෙලා අපිට. ආත්ම දෘෂ්ටියේ ඉඳලා අනාත්මයට යන්න වෙලා. සුභ දේ ඉඳලා අසුභයි කියන තැනට යන්න වෙලා. නිත්‍ය කියන දේ ඉඳලා අනිත්‍යයි කියන තැනට යන්න වෙලා. සුභයි කියන තැන ඉඳලා අසුභයි කියන තැනට යන්න වෙලා. සැපයි කියන තැන ඉඳලා දුකයි කියන තැනට යන්න වෙලා. දැන් ගමන් මාර්ගයක් ඕනේ. දැන් බුදුරජාණන් වහන්සේ පෙන්නනවා මං ඉස්සරහා බලාගෙන ඉන්නවා දැන් මේ පැත්ත පේනවා. පිටපස්සේ පේන්නේ නැහැ. ඇයි පේන්නේ? ඇස් නැති හින්දාද? ඇස් නැති හින්දාද? පිටිපස්සක් නැති හින්දා කියලා කිව්වොත් වැරදිද? ඈ? නුවණින් පැත්තකින් දැදේවා මතකින්වත් දැල්ලේ නැති නිසා නේ. පිටිපස්ස මේ පැත්ත බලනකොට පේනවා පිටිපස්ස පේන්නේ. පේන්නේ නැත්තේ එහෙම දෙයක් නැති හින්දා නෙමෙයි නොබලන නිසා. හැරිලා බැලුවොත් පේනවා. බුදුජානක දේශනා කරනවා අනිත්‍ය දුක්ඛ අනාත්ම කියන මේ ධර්මතා ටික පේන්නේ නිට්ටය සුඛයි ආත්මයි සුභයි කියලා පේන්නේ. මෙහෙම බලපු නිසා එහෙම පේන්නේ අනිත්‍ය දුක්ඛයි අනාත්මයි අසුභයි කියලා පේන්නේ නැත්te එහෙම දෙයක් නැති නිසා නෙමෙයි නොබලන නිසා. නොබලන නිසා. ඒ නිසා හතර ඉරියව්වෙන් නැත්නම් අභික්ඛන්තේ පටික්ඛන්තේ සම්පජානකාරී හොති. යද්දිත් ආපහු එද්දිත් නුවණින් කරන්න. ආලෝකිතේ විලෝකිතේ සම්පජානකාරී හොති. වටපිට බලනකොට සමින්දිතේ ප්‍රසාරිතේ හකුලනකොට අතපය දිගහරිනකොට මේ ඉරියව් ටික කියන්නේ මේ හැම වෙලාවකම මේ සිය යොදා ගන්න කියන එක කියන්නේ. හැම වෙලාවකම මොකද කරන්න ඕනේ? බලමින් ඉන්නේ. මේ පැත්ත බලනකොට එහෙ පේනවා පිටිපස්සේ පේන්නේ නැත්නම් මේ පැත්ත බලමින්. මෙහෙ බලනකොට රාග දේශ මොහ ඇති වෙනවා නම් මේ පැත්ත බලනකොට බුදු පින්තූර පේන්නේ. දැන් බුදු පින්තූර තියෙන පැත්ත බලනකොට රාග දේශ මොහ නැති වෙනවා. මේ පැත්ත බලනකොට රාග දේශ මොහ ඇති වෙන අරමුණක් නම් තියෙන්නේ. දැන් මෙහෙම ඉන්න කෙනාට කියනවා ඔයා ඔය පැත්ත බලාගෙන ඉන්න හින්දා ඒ රාග දේශ මොහ ඇති වෙන්නේ. අනිත් පැත්ත බලා ගන්නකො. ඒ පැත්ත බලමින් ඉන්න මේ පැත්ත බලන්නේ. දැන් බලනකොට බුදුහාමුදුරුවෝ අරහං සම්මා සම්බුද්දයි මහා කරුණික කියලා බුදු ගුණ තේරෙන්නේ දැන් රාග දේශ මොහ නැහැ. වගේ නිතරම සංකල්පනා වෙනස් කරන්න කිව්වා සද්දාල. හිතන ක්‍රමය වෙනස් කරන්න, මනස්කාරය වෙනස් කරන්න කිව්වා. යද්දිත් එද්දිත් වැඩ කටයුතු කරද්දී අන්දිද්දී පළඳිද්දී ගෙවල් දොරවල් අස්පස් කරද්දී බලම්පෙන් ටික හොදද්දී නාවද්දී කද්දී බුද්ධි හැම වෙලාවෙම දෙයිද නිකන් සින්දුවක් කිය ඉන්න වෙලාවේ මේ ටික හිතන්න බැහැ. ඔය ටික කරනවා අපි රටේ ලෝකේ කෙරෝලක නැතිව හිත. ඔය හිත ඉන්න වෙලාවට වාහනයකුණක් යද්දී මෙහෙම හිතමින් ඉන්නවා. බුදුරජාණන් වහන්සේ දේශනා කරන අනිත්‍ය දුක්ඛ අනාත්ම හැටි හිතන්න. එimhe හිතනවාට අමතරව හිත නොයෙක් අරමුණු වල දුවන එක නතර කරගන්නත් හිත එක්තැනක තබා ගන්න ටික පුළුවන් වෙන්නේ. ওই දෙකට උපකාර පිණිස පුළුවන් තරම් කය වචන දෙක සමවර කරගන්න. මෙන්න මේ විදිහට කය වචන දෙක සංවර කරගෙන හිත නොයෙක් අරමුණු වල දුවන්නේ නැති තැනට ඉඳ ලැබෙන හැම වෙලාවකම ගන්න ඉඳ ලැබෙන හැම වෙලාවකම මෙහෙම හිතේ ඉන්න. මේ තුන කරනකොට මේ කරන්න කියලා පෙන්නනවා. ඔන්න දැන් හතර චතුරාර්ය සත්‍ය දන්නවා අපි. දැන් කෙනෙක් මේ හතර දැනගෙන නොකර ඉන්නත් පුළුවන්. නොදැන කරනවට වඩා ඒත් මෙයා ශ්‍රේෂ්ඨයි.
මෙයා දුක දන්නවා, දුක ඇතිවීම දන්නවා, නැතිවීම දන්නවා, නැති කරන මාර්ගය දන්නවා, තාම මාර්ගය වඩන්නේ. දැන් වඩනවා නම් කෙනෙක් අපි අදහරනම් මේ සිල් සමාදන් වෙන්න ඉස්සෙල්ලා ඔක තිබිලා එන්න ඕනේ. බෞද්ධයෝ නම් එහෙම. බෞද්ධයෝ නම් කියන්නේ මම මතක් කළේ බුදුහාමුදුරන් කාලේ බෞද්ධයෝ හිටියේ නෑ. බණ අහලමයි බෞද්ධුනේ. ආර්යම අවබෝධයෙන් සිල් ගන්න. දැන් පටන් ගත්තේ බෞද්ධ කමෙන් හින්දා අපිට මේ පොඩ්ඩක් අසාධාරණයක් කියලා. පටන් ගත්තේ බෞද්ධ කමෙන් හින්දා. ඉතින් අපිට පුළුවන් වුණා මේ ධර්මයේ නොදන්නා බෞද්ධ කමකට ඇතුළත් වෙන්න පුළුවන් වුණා. ඒක හරි කියනවා නෙමෙයි. නමුත් වචනේ පරසමාර්ථයෙන් බෞද්ධ වෙනවා නම් අපිට මෙන්න මේ වගේ අර්ථයක් අපේ ජීවිතය තුළ තියෙන්න ඕන. ඒක පහත් වෙන කමක් නැහැ. මොනකට හොදගන්න ඕනේ? සාමාන්‍ය අපි හැමදාම මේකට මේ මලකුණ හොදනෝනේ නේ. කොහොම හරි ඇත්තටම වීර්යය කිරුවොත් බැරි නෑ. බැරි තැනට නෑ. මෙච්චර දැන් අපිට ගැඹුරු වුණාට මෙහෙම අපිට තේරෙනවා ටික ටික හරි අපිට ඉතර වෙන්න බැරි නෑ. දැන් මේ කරන්න ඕනේ සහ වෙලා තියෙන දේ ගැන තේරෙනවද මොකක් හරි ටික? චුට්ටක් හරි. තේරෙනවනේ. මෙන්න මෙහෙම සිද්ධියක් වෙලා තියෙනවා. දැන් මේ භාවනාව ගැන ප්‍රශ්න ගොඩක් තියෙනවද? නෑ නේද? භාවනා කරනවා කියලා මොකන්ද කරන්න ඕනේ කියලා තේරෙන්නේ නැද්ද අපිට පොඩි එකේ වුණා. තේරෙන්නේ. කණියම කරේ නිවන් දක්වා ඉන්න බැරි වෙයිද? පුළුවන් නේද? ඇයි මේ මොකද්ද කරන්න ඕනේ කියලා අපිට දැන් ආවා නේද? අර බලුකුණ වගේ එක දිහි කර කර සිද්ධිය දැන් බල්ලට බල කියන්න ඕගොල්ලෝ චතුරාර්ය සත්‍ය කියන්නේ ගියොත් ওই සිද්ධිය තමයි අපිට වෙන්නේ. ඊට බුදුහාමුදුරුවෝ පෙන්වනවා ඒ විදිහට හිතන්න. අනිත්‍ය දුක්ඛයෙන් හිතන්න හිතන ඒ කර්මනක දුවන්නේ නැතුව එක තැනක තබා ගන්න ඒකට කය වචන දෙක සංවර කරගන්න කියලා ඔන්න පෙන්වුවා මේ මාර්ගයක් ගැනත් නුවණයි දැන් අපිට. ඔන්න දැන් කරන එක ගැනත් නුවණයි. දැන් තාම කරන්නේ නැහැ කියන්නකො. මෙහෙම දැනගෙන අපි වෙන මොන හරි වැඩක් කරනවා. මේ ආස්තෝල හැටි එහෙම තමයි. අසුබයක් දන්නවා. අසුබ හැටියට නොදැකීම නිසා සුබ සංඥාවක් ඇති වෙලා තියෙන හැටි දන්නවා. ඒ නිසා නැවත මේවා ලබා ගන්න හැටි දන්නවා. අසුබ හැටියට දැක්කහම සුබ සංඥාව දුරු වෙනවා. නැවත හොයන ගතියක් නැති වෙනවා කියලා දන්නවා. අසුබය මෙන්න මේ විදිහට කටයුතු කරලා සුබ සංඥාව ගෙවාගෙන අසුබ සංඥාවෙන් ඉන්න පුළුවන් කියලා ප්‍රතිපදාවක් දන්නවා. දැනගත්තට තාම අසුබ සංඥාව ගෙවිලා නැහැ අපේ. මේ සුබ සංඥාව ගෙවිලා නැහැ අපේ. දන්නවා විතරයි. හැබැයි නොදන්න ලෝකෙට වඩා මේ දැනුමත් පුදුමාකාර ඉහළ දැනග තියෙනවා. උඩට මතක තබවන විශාල කෙලෙසක් මේ දැනුමක් ගෙවිලා තියෙනවා කියන එක. මේ ලෝකයේ කිසිම වෙලාවක මෙයා දැන් යන්නේ විමුක්තිය පිණිස දුක නැති කිරීම පිණිස වෙන ශාස්ත්‍රවල හොයාගෙන. ඒ තරම් මෙයාට තියෙනවා මේකම ඉන්නේ කියනවා වගේ දැනුම. වෙන ක්‍රමයක් නැහැ මේක ගෙවා ගන්න. මේ අසුචි මිදෙන්න වෙන ක්‍රමයක් නැහැ. මේ දැන් අසුචි නිකන් නේද කියලා ගියාට සුබ සංඥාවක් දැකලා නැත්නම් ආය අසුචියට යනවා කියලා දන්නවා. මෙහෙම මකලම තමයි මේක යන්න වෙන්නේ කියලා දන්නවා. නේද? දැකලා නමුත් තාම සුබ සංඥාවෙම ඉන්න අය ඉන්නවා. මේක දැක්කා කියලා දැනගත්තා කියලා ඒ මට්ටමට දැක්කා කියලා කිසිස් දෙන්නේ නැහැ. ප්‍රතිපදාව දැක්කා. කැකිරාව කියලා එකක් තියෙනවා. ඒකට යන්නේ මෙන්න මෙහෙම පාරේ. ඒ පාරේ යනකොට මෙන්න මෙහෙම ලකුණු කැකිරාව කියලා එකක් තියෙනවා. ඒකට යන පාර මේ පාරේ ගියාම කැකිරාවට යන්න පුළුවන්. යන්නේ මෙන්න මෙහෙමයි යනකොට මෙන්න මේ ලකුණු හම්බ වෙනවා. ඊට පස්සේ යන්න මෙන්න මෙතෙන්ට ගියේ බයිසිකලයකින් ගිහිල්ලා එතන බයිසිකලේ තියලා බස් එකකට නගින්න බස් එකෙන් නැගලා මෙන්න මෙහෙම යන්න කියලා යන හැටි කියලා දුන්නාම ඔක්කොම ටික දැනුම තියාගෙන ඉන්න කෙනෙක් ඉන්න පුළුවන් නේද? කෙනෙක් බයිසිකලයක් නෑ පයින් යන කෙනෙකුත් ඉන්න පුළුවන්. කෙනෙක් බයිසිකලේ යන කෙනෙකුත් ඉන්න පුළුවන්. බයිසිකලෙන් ගිහිල්ලා බලන්න කියපු කෙනා සංගල කාර් එකේ කියන්නත් පුළුවන්. ඒ මත වේගය අඩු වෙනිකම් වෙන්න පුළුවන්. නමුත් සමස්තයක් වශයෙන් යන ක්‍රමය ගැන කිව්වා මිසක වාහනය ගැන කියද්දී අපි වාහන ඉලක්කෙ විය යුතු නැහැ. කාරණාව පෙන්වන්නයි කිව්වේ. අනිවාර්යයෙන් නෑ බයිසිකලේ යන්න ඕනේ කියලා.
එහෙම නිගාවට තියෙන අපිට මේක දත්ත ටික මේ යන ක්‍රමයයි මේ කිව්වේ. එතනයි වටින්නේ ඊට පස්සේ අපිට. අපි ඕකේ වාහනෙත් උපදාන කරගත්තට හරියන්නේ නැහැ. බයිසිකලෙම යන්න ඕනේ මේකට කියන එක. ඒකට මම මේ කිව්වේ සීලයක පිළිපදලා නැත ගිහි කෙනෙකුට කියනවා පංචිල් සමාදන් වෙලා මේ විදිහට කරන්න කිව්වහම මේ අනිවාර්යෙන් පංචිල්ම කරන්න කිව්ව නෙමෙයි. අටසිල්ම කිව්ව නෙමෙයි. වාහනේ ගැන කිව්වේ නේ. වාහනේ දැනට ඉන්න තිරට හැටියට වාහනේ වෙනස් වෙන්න පුළුවන්. නමුත් ක්‍රමය මේ කිව්වේ. ක්‍රමයයි අපි දකින්න ඕනේ. එහෙම කිව්වහම පෙන්වුවාම එහෙම දැනගෙන නොයා ඉන්න පිරිසකුත් ඉන්න පුළුවන්. පුළුවන් හැකියාවක් ප්‍රබෝධන යන පිරිසකුත් ඉන්න පුළුවන්. වේගෙන් ඉහළ යන කෙනෙකුත් ඉන්න පුළුවන්. නේද? නමුත් මේ කිසිම දෙයක් නොදැන කැපිරාවක් දන්නේ නැහැ. කැපිරාවකට යන්නේ නියම ගම මාර්ගය දන්නේ නැහැ. යන්න ඕනේ මොන වාහනවලද කියලා දන්නේ නැහැ. ඡග්ගල තියෙන මෙහි තියෙන වාහනයක ඡග්ගල නැගලා කැපිරාවට යන්න ඕනේ කියලා යනවා. ගලියෙත් නැහැ කොහෙද යන්නේ කියලා මරදක් ගල්ලා පැත්තට අඟවර්ගයට යන වාහනයකට නැගලා නගින්නත් පුළුවන්. එහෙම යන අයත් ඉන්නවා. කොහොම හරි යන්න කෙනාට වඩා දැන් කිසිම විස්තරයක් හැරෙන තැනක් වටපිටාවක් නොදැන කැකිරාව කියන වචන විතරයි තියෙන්නේ. කොහෙද තියෙන්නේ කොහොමද යන්නේ කියලා කිසිම විස්තරයක් ගන්න නැහැ. ගන්න නැතුව යනවා කියන්නේ. මෙයාගේ යෑමට වඩා අර ටික දැනගෙන නොයන කෙනා වටිනවා. කැකිරාවට යන නියම ක්‍රමයක් දැනගෙන හොඳට යන ක්‍රමය හොඳට දැනගෙන තාම ගියේ නැහැ. නොයා ඉන්න කෙනාට වඩා මේ පිළිබඳ කිසිම දැනුමක් නැතුව කැකිරාවට යන්න හදන කෙනා කෙනෙක් ඉන්නවනම් මේ යන කෙනාට වඩා වටිනවා නොයන කෙනාගේ අර දැනුම. මෙතන සම්බාධ සහිත නිසා විතක අර දැනුමින් මේ කෙලෙස් අඩු කරන ගැතිය වෙනවා. මේ දැනුමින් ටික ටික කෙලෙස් අඩු වෙනවා. මෙයා මේ දැනුම තියෙන කෙනා භවයේ ඉතියුත් උපරිම 7 වතාවකට වඩා ඉන්නේ. ඒ තරම් වටිනාකමක් මේක හරියට වැදුනොත් මනසට වෙනවා. මේ ඉඳ ලැබුණු හැම වෙලාවකම ඡන්දල යන්න හදනවා. එදාට මෙයා ගියාම තමයි යනවමයි කියලා. එදාට අතරමඟ නතර වෙන්නේ නැහැ. අරයා කැකිරාවට යනවා කියලා ගියාට කොහේ වෙයිද දන්නේ. ඊට පස්සේ මෙයාව වැටෙන්න පුළුවන් සමහර විටක යාපනයේ පැත්තට යන එකකට නැගලා කැකිරාව කියන පලාතේ නැති තැනකට යන්න පුළුවන්. ඒක නේද? ඒ වගේ මේ ධර්මතා හතර හොඳට තේරුම් කරගෙන ගත්ත පමණකින් ජීවිතේ හපතක් වෙනවා. එමේ කියන එක තේරෙනව නේද? එතකොට මෙන්න මේ ටික මේ චතුරාර්ය සත්‍ය අවබෝධ කරගන්න උත්සාහවත් වෙන්න. අවබෝධ කරගන්න කියේ කොතෙන්ද කියනකොට දැන් දැක ගන්න ඕනේ අපිට වැඩක් තියෙනවා. මෙතන ඉඳන් එතරට යන්න. මෙන්න මේකට තමයි මේ නිවන් දකින්න උත්සාහවත් වෙනවා භාවනා කරනවා කියලා අපි කියන්නේ. අපි කරන්න හදන්නේ මේක. අනන්ත ජාති සංසාරේ මොකද්ද කළ යුත්තේ කියන මේ ටික තෝරගන්න බැරුව මෙච්චර කාලයක් දුක් විඳා. දැන් අපිට කල්යාණ මිත්‍රයන්ට හම්බෙලා තියෙන සද්ධර්මය හම්බෙලා තියෙනවා. වත් පිනාන බෙදලා අතට දීලා තියෙනවා. දැන් කන්න තියෙනවා. මේ දුක ඇති මේ දුක නැති කරගන්න මාර්ගය කියලා මුද්දකම බැරි වුණත් යම් පමණකට හෝ තේරුම් කරලා දෙන පිරිසක් අපිට හම්බ වෙලා තියෙනවා. ඒගොල්ලෝ කිව්වටවත් නෙමෙයි අපේ නුවණට යම් මට්ටමක ඇත්තටම මේක මෙහෙමයි තමයි කියලා තේරෙනවා. ආමුද්‍රෝ කිව්වට නෙමෙයි මේ චතුරාර්ය සත්‍ය කියන එක සත්‍ය නම් ආමුද්‍රෝ කිව්වට නෙමෙයි බුදුහාමුදුරුවෝ කිව්වත් නෙමෙයි ඇත්තටම මේක මෙහෙම තමයි කියලා අපිට යම් මට්ටමක හෝ තේරෙන්න ඕනේ. අනුන්ගේ පිටම පටවල එහෙනම් මේක ඇත්ත වෙන්න ඇති කියලා හිතන ඒ තුරු සත්‍ය අනුභවක්වත් නැහැ. සත්‍ය කියන්නේ අපිට වෙන්න ඕනේ නේ. එතකොට මේක මෙන්න මේ විදිහට පෙන්වන බවකුත් තියෙනවා නම් අපිට ටිකක් හරි පේන බවක් තියෙනවා නම් මේ ලැබපු මනුස්ස ජීවිතයෙන් කරන්න ඕනේ අප්‍රමාදීව කටයුතු කරන්න ඕනේ. දවසක් බුදුරජාණන් වහන්සේ යනකොට කඩි මුලද්ද ගෙරි කියලා ඉන්නේ අර සත්තු ගෝලෙකට ගෙඩි ගොඩක් දැකලා hina පාලකනවා. ඇයි කියලා අහනකොට ආනන්ද හඳුන ආනන්ද මේ ගෙරි රංචුවේ චක්‍රවර්ති රජ නොවුණු එකම ගෙරියෙක්වත් නැහැ කියනවා. එතකොට චක්‍රවර්ති රජු කියන්නේ මොකද්ද? මුළු ලෝකෙටම.
එතකොට අපි ගැන කවර කතාවද? නමුත් ඒක ඔක්කොම නෑ අද මේ ඇවිල්ලා ඔහේ ඉන්නවනේ. ඒ සතර හැටි. ඉතින් මුළු ලෝකෙම රජකම් නොකළ නෙමෙයි, ගෙවල් දොරවල් හැදුවේ නැතුව නෙමෙයි, දරු මල්ලු හැදුවේ නැතුව නෙමෙයි. එතකොට යාන වාහන ඉදකඩ මෙව්ව හෙව්වේ නැතුව නෙමෙයි සසරේදී. මෙච්චර කාලයක් කරලා අපේ ජීවිතයේ දුකෙන් මිදෙන්න බැරි වුණා. එකම එක ජීවිතයක් දැන් හරි ජීවිතේ ගොඩක් ගෙවලා ඉතුරු ටික හරි තුනුරුවන්ට පූජා කරන්න. හැමදාම අපි වෙනුවෙන් කටයුතු කරන්න ගිහිල්ලා අපි දුකටම වැටුණා. ඔගොල්ලෝ ඉතුරු චුට්ට තුනුරුවන් වෙනුවෙන් කටයුතු කරන්න. ඒ වෙනුවෙන් ඕගොල්ලෝ නිදි. ඔගොල්ලන්ටම සැනසෙල්ල ලැබේ. තුනුරුවන් කෙරේ බුදුහාමුදුරුවෝ කෙරේ කෙනෙකුට ශ්‍රද්ධාව කියලා කියන්නේ බුදු ගුණ කියනකොට අඬා ඇස් දෙකෙන් කඳුළු කෙරෙන බව නෙමෙයි. කෙනෙකුට පුළුවන් නම් ඒකාන්තයෙන් බුදුහාමුදුරුවෝ කියපු වචනයක් වැරදිලා නැහැ. ඉතින් මම අද ඉඳලා අත් නොහැර දුකෙන් මිදෙන්න වෙන ක්‍රමයක් නැහැ. දුකට තියෙන තණ්හාව තියෙන තාක් නැවත නැවත දුකටපත් වෙනවා. තණ්හාව නැතිවීමෙන්මයි දුක නැති වෙන්නේ. මේ තණ්හාව නැති වෙන්නේ නැහැ නිකන් බුදුහාමුදුරුවෝ ප්‍රතිපදාවක් වෙන්නවා. ඉඳ ලැබෙන හැම වෙලාවකම මෙහෙම රූප වේදනා සංඥා සංකාර ගැන හිතන්න කිව්වා. හැම වෙලාවෙම පුළුවන් තරම් හිත මෙන්න මෙහෙම තබා ගන්න උත්සාහවත් වෙන්න කිව්වා. කය වචන දෙක සම්වර කරගන්න කියලා කිව්වා. මෙහෙම මිතක වෙන මේ තණ්හාව නැති කරන්න ක්‍රමයක් නැහැ කියලා පෙන්වලා තිනවා. ඒක ඇත්තම. ඒ හින්දා මම පුළුවන් හැම වෙලාවකම මේක කරන්න ඕනේ කියලා අදහස ඇතුව කෙනෙක් හැම වෙලාවෙම අනිත්‍ය හැටියට හිතා ඉන්නවා නම් බුදුරජාණන් වහන්සේ කෙරෙහි ශ්‍රේෂ්ඨතම ශ්‍රද්ධාව තියෙන කෙනා. එයාට බුදුරජාණන් වහන්සේ කෙරෙහි තියෙන මේ ශ්‍රද්ධාව මේ ජීවිතේ මේ පරලෝකීයත් නැති කරන්න බෑ. මොකද බුදුහාමුදුරන්ව තේරුම් ගත්තා එයා. බුදුහාමුදුරගේ ශ්‍රද්ධාව කියන්නේ ඒක. කවුරු හරි කෙරෙහි වචනයක විශ්වාසයක් තබනවා කියලා කියන්නේ එයා කියන්නේ ඒ කරන එක. මම කිව්වොත් මෙතන ඉඳන් ඕගොල්ලෝ ඔහොම යන්න උතන යනකොට පාරවල් දෙයක් හම්බෙයි මේ පැත්තට යන්න තු මෙහෙට යන්න කියලා කිව්වොත් අපි එතෙන්ට යනකොට මේ පැත්තේ පාර බොහොම කටුකයි. සමහර කටුපල් පිටකුත් තියෙනවා. අතන බොහොම ලස්සන දන්තලකුත් තියෙනවා. කෑම බීම පළතුරු මහ ගොඩක් තියෙන පාරකුත් ඒකම තියෙනවා. එනවා මේ වගේ ලාභයක් ලැබෙනකොට අමුද්‍රෝ ඉතින් කිව්වට මේක යන්න තමාරුයි. දැන් මේ කාරණා දෙකෙන් පෙන්නන්නේ මේකෙත් කියලා අතෙන්ට ගියාද මේකෙත් කියලා අතෙන්ට ගියාද කියලා තමයි පෙන්නන්නේ. ඇත්ත කෙනත් ඇත්ත කියන බොරු කෙනත් බොරු නෑ බොරු කියන. හරිද? ලෝකේ බොරුවයි ඇත්තයි කියලා දෙකක් තියෙනවා. ඇත්තටමත් මෙහෙම යන්න පුළුවන්. බොරුවෙනුත් කියනවා මේකෙන් ගිහලා මෙහෙම යන්න පුළුවන් කියලා යන්න බැරි එකක් වෙනවා. දැන් ඔන්න උතෙන්ට ගියාම ඒ කිව්වට ඕකට වඩා බොහොම පහසුවෙන් කාලා බීලා මේ පාරේ යන්න පුළුවන් මේකෙන් ගිහලා යන්න පුළුවන් කියලා කියනවනේ. කියලා හැරෙන්න. ඔන්න යනවා. තව කෙනෙක් ඉන්නවා පටන් ගන්න කටුක වුණත් එයානම් බොරුවක් කියන්නේ නැහැ. ඒකාන්තයෙන් මෙහෙම තිබුණත් මම මේ හින්දා නෙමෙයි මේ වගේ කෙනෙක් බොරු කියන්නේ හින්දා මම මෙහෙම කරන්න ඕනේ. කියලා කටු අපුල් වලින් තන තමයි යන්නේ අච්චක දෙයක් අතහරිනවා. දැන් බලන්න මොන වචනකින් මොන විශ්වාසයක් දෙන්නේ ආර තියෙන්නේ. මේකයි මේ විශ්වාසය කියන්නේ. අපිට විශ්වාසය කියන එක මයින්ඩ් හම්බෙන්නේ ওই වගේ තැන්වල. දැන් මෙයා කටු පන්සල වලින් තනලා යනකොට ටිකක් දුරට යනකොට බොරළු පාරකට යනවා. ඒ තුලින් ගිහිල්ලා හම්බෙන මොකද්ද? සාර පාරකට වැටෙනවා. සාර පාරට වැටුනහම ඒකේ තියෙනවා සලු කිල් දන්තල් දුම විදිහට. කකාරුදි තුරේ අන්තිම වෙනට යනවා. මේකේ මුලින් දන්තල් දෙනකොට හුද්දට දන්තල් එහෙම තියෙනවා. ටිකක් දුර යනකොට ඒවා ටික අඩු වෙලා තේ ගුරක් හම්බ වෙනවා, කහට ගුරක් හම්බ වෙනවා. ඊට පස්සේ ඒක නෑ ඔහොම ගිහිල්ලා අන්තිමට කස පහරවල් වදිනතරක් හම්බෙනවා. ඊට පස්සේ ගල් පාරවල් වදිනවා, පොළු පාරවල් වදිනවා, කඳු කිනිසි පාරවල් වදිලා අන්තිමට වැටෙනවා මහා විශාල ගිනි අඟුරු වලකට වැටෙන්නයි තියෙන්නේ. වැටෙනවා. ආරම්භයේ මේකේ කටුක වුණා, මේකේ මෙහෙලි වුණා. ශ්‍රද්ධාව කියන්නේ ඒක නොතිබුණ නිසා
ශ්‍රද්ධාව කියන්නේ ඒක මෙතෙන්ට යන්න ශ්‍රද්ධාව ටිකක් තිබුණා. ඒ පිළිබඳව තමයි මෙතෙන්ට ගියේ. හන්දියටදී ශ්‍රද්ධාව අතහැරියා. ආගම් ශ්‍රද්ධාව වගේ තමයි මෙන්න මේ ටික. බුදුහාමුදුරු කියලා තියනවා කියලා යම් වට්ටමක් එනවා. ජීවිතේ දුක් බවක්, කටුක බවක්, අසාර බවක් යම් කිසි ජීවිත අමහිදී අත්දැකීමක් එනකොට ඨග්ගල අතහැරෙනවා. මේ අමහිදී බවෙන් මිදෙන්න මේ තුනුරුවන්ගේ වචනය අතහැරෙන විදිහකට හෝ යමක් ලැබෙන පැත්තක් වුණොත් ඨග්ගල හැරෙනවා. මේ ජීවිතේ සසරදී යෝ වෙනවා. ශ්‍රද්ධාව කියන එක මේ ටික ශ්‍රද්ධාව තමයි. ආගම් ශ්‍රද්ධාව. බුදුහාමුදුරුවෝ කියන ශ්‍රද්ධාව තමයි. නමුත් නියම ශ්‍රද්ධාවන්තයා කියලා තීරණය කරන්න තාම ප්‍රමාණවත් නැහැ නේද? අර වගේ අත්දැකීමක් අභියසිත වෙන්නේ නැත්තම් මේ මනස කවුද බුදුහාමුදුරුවෝ කියන ශ්‍රද්ධාව තියෙන්නේ? කටුවිපල් ගොඩේ යනවනම් මම කියන කටුවිපල් ගොඩට යන්නේ යම් දුක් දුම්නසක් එළඹෙද්දි තුනුරුවන්ගේ ජීවිතේ වෙන් කරන්න බැරි නේද? ඒක එකක්. ඊට පස්සේ ඒක විතරක් නෙමෙයි. මෙච්චර ප්‍රශ්න ඇති වෙද්දි ඒ කටුවිපල් පාරේ යනවා කියලා කිව්වේ පාරේ යන්න ඕනේ. කටුවිපල් දිහා බලාගෙන ඉන්න හරියන්නේ නැහැ. කටුවිපල් පාරේ යනවා කිව්වේ ජීවිතේ දුක් දුම්නස් දෝර ගලාගෙන එනවා. ඒ තෙද්දි මෙතෙන්ට වෙන ක්‍රමයක් නැහැ කියලා ලෝකේ යමක් කෙරුවා. ඇතුළත අනිත්‍ය වශයෙන්, දුක් වශයෙන්, රෝග වශයෙන්, අසුභ වශයෙන් හිතාමයි කරන්නේ. ඉඳ ලැබෙන හැම වෙලාවකම හිත එක්ක කරගෙන උත්සාහවත් වෙනවා. ඉඳ ලැබෙන හැම වෙලාවෙම තමයි හැකියාවක් ප්‍රමාණයෙන් සිල්වත් වෙනවා. අතුපඳුරු නැදින් මෙයා යනවා මේ ශාස්ත්‍රෝදයගේ වචනේ අහගෙන. එහෙම යනකොට තමයි මෙයාට ලස්සන රම්‍ය වූ සම වූ භූමි භාගයක ස්පර්ශ කරන්න හම්බ වෙන්නේ. අනිත් පැත්තට ගියාම හම්බ වෙන මුල මිහිරි කෙරවල බොහොම සතුටුයි. ඉතින් ඒ නිසා අපිට අපේ ශාස්ත්‍රඥ වහන්සේ කෙරේ ශ්‍රද්ධාව තියෙනවා නම් සතර අනවරාග්‍ය බවක් සිහි කරලා බුදුහාමුදුරුවෝ හැඟෙන තැන කරගෙන නත්ති මේ සරණං අඤ්ඤං බුද්ධෝ මේ සරණං වරං නත්ති මේ සරණං අඤ්ඤං ධම්මෝ මේ සරණං වරං නත්ති මේ සරණං අඤ්ඤං සංඝෝ මේ සරණං වරං මට බුදුහාමුදුරුවෝම සරණයි පිටයි මට දෙන ආගවත් පිටක් නෑ මට මේ නව ලෞතුරා සිරි සඳහන්ම සරණයි වෙන කාගවත් පිටක් සරණක් නෑ මට ආර්ය මහා සංඝ රත්නයේ පිටයි සරණයි වෙන කාගවත් පිටක් සරණක් නෑ කියන තැනට පත් වෙන්න පුළුවන් නම් තුනුරුවන් හැඟෙන තැන කරගන්න පුළුවන් නම් එක අතකට කඩුව අරගෙන එක අතකට ජීවිතය අරගෙන බුදුහාමුදුරුවෝ බුදු නෑ ධර්මයේ ස්වකහාත නෑ සංඝය සුපටිපන්න නෑ කියලා කිව්වොත් ඔබට මේ තරම් දෙයක් වෙනවා නොකියුවොත් ඔබ මරණවා කියලා කිව්වොත් කෙනෙකුට පුළුවන් නම් ජීවිතේ පූජා කරලා තුනුරුවන් සරණ යන්න බුදුහාමුදුරු බුද්ධමයි ධර්මයේ ස්වකහාතමයි සංඝය සුපටිපන්නමයි මවමරන්න කියන තැනට පත් වෙන්න පුළුවන් නම් ලාභයන් අතරින් ලාභයක් වෙයි අපිට මේ හැබැයි ආගම් ප්‍රදානත් උම වෙන්න පුළුවන් ඔය ටිකට කියන අපි ඔය ටිකට පත් වෙනවා නම් මෙන්න මේ දර්ශනය අරගෙන එපමණකින් අපි යමක් කළා එක වෙනකින් අපි සසර කොට ගියා අමතං ద్వාරං ආහච්ච නිවන් දොරේ අපේ මනස හැපිලා තියෙනවා කියලා අපිට කරන්න මෙන්න මෙතෙන්ටපත් වෙන්න උත්සාහවත් වෙන්න ටික හරි කමක් නෑ ඒ සඳහා හැමදාම අපි උත්සාහවත් වෙනවා නම් නිවන් දකින්නයි කියන එක මේ ජීවිතේදී බැරි දෙයක් නෙමෙයි. මිනිස්යන්ට ලබන්න බැරි දෙයක් බුදුහාමුදුරුවෝ දේශනා කළා නෑ. මේ ධිට්ඨිය බඩ ගන්න කියලා කිව්වොත් පුළුවන්ද? එහෙම එක දේශනා කළා නෑ බුදුරජාණන් වහන්සේ. කරන්න පුළුවන් දෙයක් බුදුරජාණන් වහන්සේ දේශනා කළා. ඒ හින්දා සතර ස්වභාවය අනවරාග්‍ර බව සිහි කරලා
සතර අපායේ වැටිලා පිච්චෙනකොට මේ කකුලේ අග්‍රගහ අපි හැමෝම අඬන්න ඇති. අනේ මම මිනිස්සෙක් වෙනවා නම් බුදුහාමුදුරුවෝ ලෝකේ පහළ වෙනවා නම් අනේ බුදුහාමුදුරුවෝ සද්ධර්මයේ මට දේශනා කරනවා නම් අනේ සද්ධර්මයේ මට අවබෝධ වෙනවා නම් මොනතරම් හොඳයිද. අනේ මම මිනිස්සෙක් වුණොත් මහාන වෙනවා. මම මිනිස්සෙක් වුණොත් දන් දෙනවා. මම මිනිස්සෙක් වුණොත් සිල් රකින්නවා. මම මිනිස්සෙක් වුණොත් එක මොහොතක්වත් ධර්ම සිහි කරන්නේ නැතුව නිකන් නම් ඉන්නේ නැහැ කියලා ඒ දුකේ පිච්චෙනකොට අඬ අඬ පපුවේ අග්ගගහ විලාප දුන්වාර ලෝණ තරම් නැති. කුසල රජුගේ දැකපු හේනේ ලෝකුම නිවේ පැහැෙන නිදි සත්‍යයන්ට ඕම කියන්න හිතුණානේ. ඒ වගේ අපිත් ওই ටික ඕන තරම් කියන්න ඇති. සසරේදී එහෙම විලාප දුන්න අපි අද අපි එහෙම දෙයක් නොදන්නවා වගේ ඉඳ සුදුසු නැහැ. අපි අතින් අඩුපාඩු වෙයි, වැරදි වෙයි. ඒක අමතක කරන්න එපා. වැටි වැටි හරි නැගිටින්න ඕනේ කියන එක. වැරදි කියන එක වෙන්න පුළුවන් එක ස්වභාවයක්. නමුත් වැරද්ද කියන්නේ හැමදාම කළ යුත්තක් නෙමෙයි. හදාගත යුත්තක්. ඉතින් කොහොම හරි මේ ජීවිතේ ජරා මරණ සංඛ්‍යාත මේ ජීවිතය අජරාමර නිවනට හුවමාරු කරගන්නවා කියලා හිතනවා. එහෙනම් කාට හරි ප්‍රශ්න මොනවා හරි තියෙනවද? සමහර විට හවස මම ආපහු ඉන්නේ නැහැ. දැනට එන්නත් පුළුවන් ධර්ම සාකච්ඡාවක් වගේ කරන්න. නොඑන්නත් පුළුවන්. ප්‍රශ්න මොනවා හරි තියෙනවද? නෑ නේද? අපි මූලකට ටිකක් හොද ගන්න ඕනේ දැන් තුන්ව වන්දනා කරන්න. වෙලාව කිව්වේ දැන් ප්ලේස් නෑ දෙකක් විතර කිව්වෙන්න බෑ කියලා තියෙනවා. ඒක සමහරක් විතර. හොඳයි එහෙනම් හැම දිනකටම නිද නිරෝගී මේ ජීවිතේ මඟ බලන පටන් ගන්න